Today, I'm going to discuss how the marks are given for the writing criteria. Okay. Today, අපි සරලව ගත්තොත් marking scheme එක අනුව new syllabus එකේ කියන්නේ 2016 ආපු new syllabus එක අනුව අපි කොහොමද මේ marking එක තුල paper එකට ලකුණු දෙන්න කියලා තියෙන එක අපි discuss කරමු අද. මම main target කරන්නේ test 6, 8, 14 and 16 කියන හතර විතරයි. මම එක එක මූලාක්ෂර වලින් ගන්නවා. හරි. sources කීපයක් පාවිච්චි කරලා බලමු. බලන්න. Please pay attention. අවධානය යොමු කරන්න ඕනේ. දැන් මාකර්ස් වලට කියලා දෙන්නේ. මේ ඇවිල්ලා මාකර්ස් වලට දෙන දෙයක්. හරි. මාකින් යන අයට දෙන දෙයක්. Pay attention. අවධානය යොමු කරන්න to the length of the answer in awarding marks for the content. length එක කොච්චර දුරකට මේ වචන ගාන ඇවිල්ලාද කියලා බලන්න ඕනේ. If 0 marks are awarded to the content, do not award marks for language, format and organization and mechanism of writing. පටන් ගද්දිම කියලා තියෙන එක මාර ඉම්පෝටන්ට් පුතේ. අපිට paper 1 වල ඒ කියන්නේ test test 6 වලටයි 8 වලටයි test 6 වලටයි 8 වලටයි ලකුණු දෙන්නේ කොහොමද දන්නවද? 5 marks ලකුණු 5යි තියෙන්නේ. test 6 සහ 8 පළවෙනි paper 1 වල 5 දෙන්න තියෙන්නේ. දෙකටම 5 10ක් තියෙන්නේ. 5ක එකට හම්බෙන්නේ. එක දෙන්නේ මෙහෙමයි. content වලට ලකුණු 2යි. ඔයගලට පේනවා ඇති. content වලට ලකුණු 2යි, language වලට ලකුණු 3යි, total එක 5යි එතකොට. What is content? මොකද්ද මේ content කියන්නේ? ඉතින් content කියන්නේ මොකද්ද? අඩංගු කරුණු content එක. අඩංගු කරුණු content එක. ඉතින් content කියන්නේ අඩංගු ද්‍රව්‍ය යමක, අඩංගු කරුණු. අඩංගු දේවල්. paper එකේ ප්‍රශ්න කරන් අඩංගු කරුණු ටික. language කියන්නේ භාෂා භාවිතය. ඒකෙදි අපි බලමු මොකද්ද මේ භාෂා කියන්නේ. දැන් ඕගොල්ලෝ මෙතන කියවුවා attention එක දෙන්නවලු length එකට. ඒ කියන්නේ වචන 50 ලියලාද? 50 නම්. ඊළඟට attention දෙන්නවලු මොකද්ද? 0. content වලට 0 නම් ආයෙ ලකුණු බිඳුවයි ඔක්කොට. තේරෙනවද? නිකන් හරි ළමයට content වලට ආව 0 නම් language වලට ලකුණු දෙන්න එපාලු. content වලට 0 නම් language වලට ලකුණු දෙන්න එපාලු. ඒ වගේම මතක තියාගන්න language වලට ලකුණු 0 නම් content වල ලකුණු දෙන්නත් එපා මේ. අගේ full දෙන්න එපා කියලා දෙන. අරක නම් do not award marks කියලාම තියෙන. මේක full දෙන්න එපා. මේකට full දෙන්න එපා කියලා විතරයි තියෙන්නේ. sorry. මේකට දෙන්නම එපා නෙමේ full එපා. අරකට දෙන්නම එපා. clear නේද? එහෙනම් language කොටසට 3යි, content එකට 2යි ලකුණු දෙන්න තියෙන්නේ. content සීනෝ language ලකුණු දෙන්නෙම එපා කියලා තියෙනවා බලන්න. ඒ වගේම language එක 0 නම් content full දෙන්න එපා කියලා තියෙනවා. දැන් මොනවද මේ content කියන්නේ? දැන් මොනවද මේ format කියන්නේ? කොහොමද මේ ලකුණු දෙක හම්බෙන්නේ? කොහොමද මේ ලකුණු තුන හම්බෙන්නේ? අපි ඒක බලමු. let's see that. let's study that. බලමු. මේ දක්වා කතාව clear නේ? right. content වලට ලකුණු දෙන්නේ මෙහෙමයි. අඩංගු
quality එකක් තියෙනවනේ කරුණු වල. මේ අපි මොන හරි දෙයක් ලියනකොට දාන කරුණු ටිකක් තියෙනවනේ. අර කතාවට කියන යන්නේ කොහෙද මල්ලේ පොල්ලේ වල ලියන්න බෑන ළමයි. අහලා තියෙන්නේ අපිට my best friend ලියන්න නම් හරි. අපි ලිව්වොත් කොහොමද ශ්‍රී ලංකාව ගැන? My best friend lives in Sri Lanka. It is a beautiful country. There are so many people. කියලා කොහොමද යන්නේ කොහෙද මල්ලේ පොල් එහෙම ලියන්න බෑනේ. අදාළ කරුණු ටිකක් තියෙනවා ලියන්න ඕන එකට. ඒ ටික ලියනකොට ලකුණු දෙකක් හම්බ වෙනවා. ඒක දෙන්නේ මෙහෙමයි. question copied totally irrelevant. question එක copy කරලා නම් totally irrelevant නම් උතේ relevant කියන්නේ අදාළයි. අහලා තියෙන මාතෘකාවට අදාළ කරුණු. relevant නම් irrelevant කියන්නේ අදාළ නැහැ. යන්නේ කොහෙවත් වෙන topic එකක් ලියලා තියෙන කොහෙවත් වෙන උත්තරයක්. totally irrelevant නම් 0 ලකුණු දෙන්නේ නැහැ. most of the points are included. කරුණු වලින් ගොඩක් තියෙනවා. ඔක්කොම නෙමෙයි ගොඩක් තියෙනවා. ලකුණු එකක් හම්බ වෙනවා. ඔක්කොම නෙමෙයි ගොඩක් තියෙනවා නම් ලකුණු එකක් හම්බ වෙනවා. all the points included නම් ලකුණු දෙකයි. ඔක්කොම කරුණු ටික ලියලා තියෙනවා. දැන් මේක තේරෙන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන් කොහොම කිව්වත් මොනවද මේ මොකක් එහෙම වෙන්න පුළුවන්. හරි. තප්පරයක් දෙන්න. full paper එකක් ගන්න. Is this a full paper? Let's see. මම හිතනවා නම් pages 20 දිනවන full එකක් වෙන්න ඕනේ. දැන් මේ බලන්නකො ළමයි දැන් මොකක්ද කියලා බලමු මේ කියන දේ. ඔන්න අපි test 6 වලට ආවා. මේ තියෙන පුතේ points ටිකක් දීලා මෙන්න මේවා මේ කියන්නේ. මේ ටික ඔක්කොම ලියලා තියෙන්න ඕනේ. විස්තර කරලා තියෙන්න ඕනේ. Why you are unable to attend? මොකක්ද මේක ලියන්න තියෙන්නේ? You are unable to attend your next English class. වට ඊළඟ ඉංග්‍රීසි පන්තියට එන්න බෑ. නොහැකියාවක් තියෙන කොමනෝද? Write a note එකක් ලියන්න. To your English teacher. Include the following. පාතේව දාන්න. මොනවද? Why you are unable to attend? ඇයි ඔයාට එන්න බැරි? Make apology. සමාව අයදින්න. අනේ සමාව වෙන්න. එන්න බැරි වෙනවාට කියලා. Apologies දානවා. Ask about the next English class. ඊළඟ ඉංග්‍රීසි පන්තිය කවද්ද තියෙන්නේ කියලා අහන්න. මේ කරුණු ටික content එක තුල හරියට විස්තර වෙලා නම් all the points එක තියෙනවා නම් කීයද ලකුණු 2යි. ඔයකින් ගොඩක් ඒ කියන්නේ ඔය තුනෙන් දෙකක් වත් ලියලා තියෙනවා නම් ලකුණු 1යි. මුකුත් ලියලා නැත්තම් 0යි. දැන් ක්ලියර්ද ළමයි? ඕකේ නෝ? පැහැදිලි. දැන් බලමු language කියන්නේ මොකක්ද කියලා. අපි 0 වලින් මුලින් බලමුකෝ. all sentences are incorrect. අපි දැන් උත්තර ලියලා. දැන් ඔය points තුනම දාලා උත්තර ලියලා. මේ points තුනම තියෙනවා. මේ තුනම විස්තර කරලා answer එක ලියලා තියෙනවා. අනේ වැඩේ කියන්නේ ළමයි වචන 40යි 50යි අතරනේ. ගොඩක් sentences 8කින් 9කින් එනවනේ. 10ක් කියමුකෝ. අනේ 10න් පුතේ sentences වැරදි. grammar වැරදි. මාර වැඩි 0. එන ලකුණු කීයද 0. only a few correct sentences. ටිකක් හරි. ඔක්කොම නෙමෙයි. sentences 10ක් ලියලා තියෙනවා. ටිකක් හරි. දෙකක් තුන ලකුණු 1යි. few errors වැරදි ටිකයි. well connected හොඳින් සම්බන්ධිතයි. few errors in spelling errors උත් අඩුයි. spelling mistakes අඩුයි. and punctuation විරාම ලකුණු වලත් ලොකු ගැටලුවක් නැහැ. 2 marks ලකුණු 2යි. almost no errors. almost බොහෝ දුරට කිසි වැරද්දක් නැහැ. හැබැයි ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ අපේ ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ almost no errors නෙමෙයි no errors විතරයි. සමහරවිට මම නම් මොන පොඩි වැරද්ද තිබ්බ ලකුණු කපනවාස මොකටද දෙන්නේ? දැනගන්න ඕනේ මානසික වැඩ කරන්නේ. ලකුණු මොකටද දෙන්නේ? වැරදි එකක් වත් නැත්නම් විතරයි මම නම් chance දෙන්නේ. වැරදුන බිඳුව මේ එකක් හරි කපනවා භාගයක් හරි කපලා දානවා. ලකුණු පොඩ්ඩක් මොනාරි කපලම දානවා. හරියන්නේ නැහැ නැත්නම් මේගොල්ලෝ නේද? බය වෙන්න ඕනේ ළමයි වුණා. වෘදු වෙන්න ඕනේ පාඩම් කරන්න. එහෙම තර්ක දෙන අය ඉන්නවා. එතකොට කරන්නේ මොකද්ද? මේකේ කියලා තියෙන පුතේ almost no errors නේ. ඒ කියන්නේ 90කට වඩා හොඳ මට්ටමේ ලියලා නම් ලකුණු දෙන්න එපා full marks ලකුණු 3ක් මේකට. නෑ එහෙම නෑ හැමෝම දෙන්නේ. සමහරකට එහෙම හරියන්නේ නෑස එහෙම දෙන්න බෑස කියලා කපලා දානවා. ඒ නිසා almost no errors කියන්නේ වැරදි බොහෝ දුරට නැති වෙන්න විතරයි. හැබැයි අපි සාමාන්‍යයෙන් ගොඩක් අය බලනවා ගොඩක්ම මම හිතන්නේ එහෙමයි වැරදිම නැත්නම් තමයි යන්නේ. වැරද්දක්
ඔය ස්පෙලිං මිස්ටේක් එකක් පොඩි මොන හරි error එකක් ෆන්ක්ෂන් පොඩි error එකක් විතරයි නැත්තම් නම් ලකුණු කපන අය ඉන්නවා. ඒක මතක තියාගන්න ඔළුවේ තියාගන්න. හරි. ඊළඟට බලමු. almost no errors. වැරදි බොහෝ දුරට නැහැ. well connected sentences. හොඳින් සම්බන්ධිත වාක්‍ය. correct spelling උත් හරි. and punctuation විරාම ලකුණුත් හරි. ලකුණු 3ක් හම්බෙන්න ඕනේ. ඒ 3යි මේ 2යි 5යි. හැබැයි 5 out of 5 මේ 5න් 5 බොහොමයක් හයට ගන්න හම්බෙන්නේ නැහැ. මොන හරි ඉෂුව එකකින්ද ලකුණු අඩු වෙනවා. අඩු ගානේ 4කට 4මාරක් වගේ වෙන්න පුළුවන්. ක්ලියර්ද ළමයි මේ කතාව එහෙනම්? හරි. මේක දැන් මේ ටෙක්ස්ට් මේ ටෙස්ට් 6 එකටත් මේක බලපානවා 8 එකටත් ඔක බලපානවා. හරි? 6 සහ 8 දෙකටම. අපි ඒ නිසා 8 එකකුත් බලමු එක්සැම්පල් එකක් විතර දැන් මේක අනිත් පැත්තට එක්සැම්පල් එකක් දාන්න හොඳයිනේ. ප්‍රැක්ටිකලි වෙන විදිය බලන්න. දැන් මේකේ පුතේ අපිට පොයින්ට්ස් දෙන්නේ නැහැනේ ගොඩක් වෙලාවට. a place I have visited. සමත් නෙත්සර දාලා සර් දෙවියන්ට ගිහින් කියන්න ඕනේ කියලා ඒ වගේ මිස් කෙනෙක්ට පේපර් එක බලන්න එපා කියලා ලැබෙන්න එපා කියලා. අනේ චමත් මම ඔයා දන්නවනේ මම දෙයියෝ විශ්වාස කරන්නේ නැහැ කියලා මං හරිලෑ. දෙයියෝ විශ්වාස කරනවට හොඳයි පුතේ තමන් ලෑස්ති වෙන එක. මම කියන හැමදේම නම් කරන්න ඕනිත් නැහැ. ඕගොල්ලන්ට කියලා මොලයක් තියෙන ඕගොල්ලෝ තීරණ ගන්න. එක දෙයක් විතරක් කරනවා දේව විශ්වාස කරන පැත්තකින් ඉඳලා තමන්ගේ මහන්සිය කියන විශ්වාස දීලා වැඩ කරන්න පුතේ. නැත්නම් ඉතින් අමාරු වැටෙනවා කවද. හරි. හරි anyway මම ඉගෙන කතා කරන්න යන්නේ එතන ඉහට. මගේ තියෙන්නේ තමන්ගේ මහන්සිය මත රිසර්ච් තියනවා කියන එක තමයි. අපි මේකට a place I have visited last holiday. ගිය නිවාඩුක සමය තුල බලන්න ගියපු තැනක් ගැන. ඕකේ පොයින්ට්ස් නැහැ. එතකොට තියෙන්නේ මොකද්ද? sentences හරියන බව. හොඳ කරුණු දැන් මේකට අදාළ කරුණු තියෙන්න බෑ. place I have visited කියලා කියන්නේ මම බලන්න ගියපු තැනක්. මේකට මෙයා ලිව්වොත් my favorite hobby වගේ දෙයක්. is collecting stamps. තේරුණා නේද? the person I like most මම වඩාත්ම කැමති පුද්ගලයා. මේක ලිව්වොත් පුතේ my pet is a dog කියලා. හරි. irrelevant නේ totally අදාළ නෑනේ. ඒතකොට ලකුණු හම්බෙන්නේ නෑනේ පුතේ. අන්න ඒ වගේ තත්ත්වයක්. හරි. හරිනේ. මෙන්න මේකට මේ තියෙන language එක කතාව, මේ තියෙන content වල කතාව, මේ දෙක එකතු වෙලා තමයි 5 හම්බෙන්නේ. ලකුණු 5ක් හම්බෙන්නේ. ඔන්න 6 සහ 8 දෙක හම්බෙන්නේ නැති. දැන් එනවා test 10 වලට. 10ට. sorry 14 වලට. extreme sorry 14 වලට. පුතේ test 6 8 දෙකටම 5 හම්බෙලා තියෙන්නේ each කියන්නේ එකකට එහෙම හම්බෙනවා. එතකොට දෙකට 10ක්. දෙකට 10ක් හම්බෙනවා. දෙකටම 10ක්. ඒකට ඔක හම්බෙන්නේ 10 වලට එමු දැන් 10 වල මතක තියාගන්න 10 marks sorry again 10 කිව්වා marks ගන්න 14 වලට test 14 වලට 10 marks කියලා මතක තියාගන්න ලකුණු 10ක් හරි 10 marks 10 marks වත් ලකුණු 10ක් කොහොමද මේ 10 marks හම්බෙන්නේ content වලට 3 අර content මතකයිනේ කලින් කිව්වේ අඩංගු කරුණු වලට 3 මේකට ටියුට් එකක් ඔයගොල්ලෝ ඉෂුව කරන්නද ළමයි මේකට ටියුට් එකක් දෙන්නද එපාද මේකටත් මේ ටික ගහලා ටියුට් එකක් දෙන්නද මේ ලකුණු දෙන විදියක් දාලා එපාද you need or not ඉක්මනට කියන්නේ මේ වීඩියෝ එකක් තියෙන ඉඳලා ටියුට් එකකුත් හම්බුනා නම් හොඳයිද නැද්ද ඩීට් හරි හොඳයි හොඳයි content කියන්නේ පුතේ අඩංගු කරුණුනේ අඩංගු කරුණු වලට ඒවැ quality-ට අර කිව්වේ කලිනුත් අපි ලකුණු 3ක් 3 marks language එකට භාෂා භාවිතයට ලකුණු 3ක් තියෙනවා format and organization කියන්නේ පුතේ අර දැන් grade 10 සහ 11 හැමෝටම දැන් letters උගන්වලා ඉවරයිනේ format එක ළමයි address එක අර informal නම් senders address only රාජකාරී නොවන එකක් නම් යවන කෙනාගේ ලිපිනය විතරයි
ඊට පස්සේ අර date එක දාන විදිය. ඒ format එකක් තියෙනවනේ. අවසන් කරන විදිය. first para එකට මොනවද එන්න ඕනේ? එනේවැ quality නෙමෙයි මොනවද ලියන්න ඕනේ. ඒවා තමයි organize කරනවා කියන්නේ. format එක කියන්නේ ආකෘතිය, organize කියන්නේ කරුණු සංවිධානය කර ගැනීම. first එකේ මොනවද ලියන්නේ, second එකේ මොනවද ලියන්නේ, third එකේ මොනවද ලියන්නේ? ඒ සංවිධානාත්මක බව, සංවිධානය, සංවිධිත බව. mechanics of writing කියන්නේ. පුතේ mechanics කියන්නේ දැන් language කියවම grammar ටික බලනවා. ඒ කියන්නේ tenses ටික plus grammar ඔය prepositions වගේ ඒවා grammar තමයි language කියවම බලන්න. මොනවද mechanics කියන්නේ? පුතේ punctuation marks ටික විරාම ලකුණු කමාව full stop එක හරි අන්න ඒවා ටික. එතකොට පුතේ ඇත්තටම ඔය මේ අකුරු වල තියෙන hand writing වල clear බව hand writing වල clear බව පැහැදිලි බවත් බලනවා. hand writing වල clear බව බලනවා. function marks බලනවා. hand writing clear බව ඒවා ටික පුතේ mechanics වලට අදාළව යනවා. eligible ද කියන එක. online then හරි නේද ළමයි? function marks දැන් විරාම ලකුණු දාන විරාම ලක්ෂණ ටික බලනවා මේකද hand writing බලනවා ඒව තමයි උතන බලන්නේ. clear නේ content කියන කරුණු language කියන tenses වාක්‍ය රටාවල තියෙන grammar quality එක ඔය prepositions වගේ ඒවා දාලා ඒවා ටික format කියන පුතේ අර මේකේ ආකෘතියක් තියෙනවනේ හැම එකටම ලියන්නේ අදාළ ඒ ආකෘතිය ලියනද කියලා date එක එන විදියක් තියෙන ඒ ටික බලනවා. mechanics කියවම් පුතේ අර කිව්ව ටික function marks ටික hand writing ටික සහ තව පොඩි කාරණා ටිකක් අපි කතා කරමු ඉස්සරහට වැඩි විස්තර. දැන් මේකේ තියෙන එකයි ඊළඟට මේ ස්පෙලිං ඇතුළත් ඒවත් ඇතුළත් සමත් අහලා තියෙන question එක මම පොඩ්ඩක් සමත් බලලා මම ආන්සර් එකක් දෙන්න පොඩ්ඩක් තාම තේරුම් ගන්න මොකක්ද කියලා අපරාද ඉස්ස පොඩ්ඩක් ඉංග්‍රීසි පේපර් එකේ ස්ට්‍රක්චර් එක කොහොමද first and second part විතරයි parts දෙකයි වෙන්න එපා මම ඒක මේ යනගම කියලා දෙන්න ෂුවර් එකක් කියලා දෙන්න හොඳයි දැන් බලමු content chart එක graph එක table එක Venn diagram එක මොකක් හරි කමන්නේ අපිට වගුවක් වටපස්කාරයක් තීරු ප්‍රස්කාර අනේ Venn diagrams වලට මොකක්ද ළමයි සිංහලෙන් කියන්නේ Venn diagrams වල මොකක්ද සිංහලෙන් කියන්නේ Venn diagrams Venn රූප සටහන් නේද එහෙම නේද කියන්නේ හරිද එහෙමනේ සිංහල වෙන එක නෑනේ Venn රූප සටහන්නේ ඕක ඉදිරිපත් කරේ ජෝන්ස් වෙන්ද මතක නැහැ මතකද ළමයි Venn group diagrams මේ introduce කරේ කවුද කියලා ජෝන් වෙන් දාගෙන නම දැන් මතක නැහැනේ කැඩුවල මතකද ජෝන් වෙන්නේ මම හරිද ෂා මරුනේ yes මට ජෝන් වෙන් නිකන් ලාවට ඔලුවට ආපුදී මම 21 වගේ දෙයක් එකව කෙනෙක්වත් කියන්නේ ලාවට ඔලුවට වචනය හොඳයි කෙනෙක් ගියා බලමු මම තියාගන්න එහෙනම් මේක format organization එතකොට mechanism of writing මේ ටික letter එක බලන විදිය සහ chart එක බලන විදිය වම් පැත්තේ තියෙනවා chart letter එකද බලන විදිය letter එකදී බලන විදිය ලියුමකදී බලන විදිය letters වර්ග දෙකටම මේක පොදුයි මෙතන chart එකක් graph එකක් table එකක් සහ Venn diagram එක බලන විදිය දකුණු පැත්තේ ඔන්න බලමු letter එක බලන විදිය question copied නම් irrelevant නම් 0 දෙපැත්තම එහෙමයි question එක copied නම් copy question එකක් නම් totally irrelevant නම් 0 ලකුණු බිඳුවයි only a few points included කරුණු ටික නම් දාලා තියෙන්නේ points කරුණු ටික නම් දැන් මොනවාද මේ points කියන්නේ කියලා මම බලමුකෝ බලමු දැන් 14 එකට ගිහිල්ලා මේ තින් ළමයි letter එක points ටිකක් දීලා දැන් මෙන්න මේ ටික ලියන්න ඕනේ purpose of the program මේ වැඩසටහනේ අරමුණ මොකක්ද බලමු මේ ඉස්සලම දැන් මේ
program එක you are the secretary ඔයා තමයි ලේකම් of the health club සෞඛ්‍ය club එකේ සමාජයේ health club එකේ මේ මිස් වෙනන සෞඛ්‍ය club එක කියන්නේ ඒව තමයි මට අමතක වුණා සිංහලනේ සෞඛ්‍ය ආයමුතුන club එක සෞඛ්‍ය සමාජයේ නේද මොකක්ද එකක් අනේ මොකක්ද හරි club එක කියන්නේ අනෝනේ දැන් මොනවද club කියන්නේ මොනවද කියලා office school වගේ පාසලේ you have organized ඔයා සංවිධානය කරලා තිනවා a health program සෞඛ්‍ය වැඩසටහන health promoting වෙන සෞඛ්‍ය ප්‍රවර්ධන වැඩසටහන write a letter ලියන ලියුමක් to the director අධ්‍යක්ෂකට of the hospital Rohale of your area inviting him to make a speech in the health program යාට speech එකක් කරන්න කියලා ඒකෙදී දැන් මේ letter එකේ purpose of the program ලියන්න ඕනේ මොකද්ද මේ වැඩසටහනේ අරමුණ කියලා ලියුමේ තියෙනවා time එක තියෙන්න ඕනේ date and venue දිනය සහ ස්ථානය තියෙන්න ඕනේ program එකේ what the speech should be about මොනවා ගැනද ඇවිල්ලා කතා කරන්න ඕනේ කොරෝනා වලට ප්‍රිපෙයාර් වෙන හැටිද කොරෝනා ප්‍රිවෙන්ෂන් එකද කොරෝනා වැක්සිනේෂන් ගහ ගන්න විදියද පිටින් පල්ල හොරෙන් විකුණු විදිය ආයක කියන්නේ නැහැ ඒක සෝරි පැරදීමක් වගේ පොඩ්ඩක් අහුවෙ දෙනවා ડોක්ටර්ස් මේක කියන්නේ කොහෙන් කරන එකන්නේ 2500 ගානේ 5000කට දෙකම ගහලා දෙන එක පොඩි වැරදීමක් සෝරි නේද මොකක්ද කියලා මෙතනදී කතා කරන්න ඕනේ කියලා අපි ලෙටර් එකේ තියෙනුනේ මම මේ අර කලින් ගෝ පොයින්ට්ස් කරලා දෙන්න පුතේ content එකේ ලකුණු දෙන්නේ මේ points තියෙනවට බලමු එතකොට මේකෙදි මොනවද කියලා points ටික හරි මේකෙදි පුතේ points ටික කියලා කියන්නේ ඉතින් මෙන්න මේ වචන ටික දාලා මේකේ අනිවාර්යයෙන්ම තියෙනවා අර මම උගන්වලා තියෙනවා ඔයගලන්ට මම හිතන්නේ හැමෝටම උගන්වලා තියෙන වෙනකොට මේ vertical එකේ සහ horizontal axis දෙකේ හරි මොනවද තියෙන්නේ එකක තියෙනවා numbers අනිත් එකේ තියෙනවා types of stories කොච්චරක් කට්ටිය ඉන්නවද වැඩිම මොකද්ද අඩුම එක මොකද්ද හරිද මුලින්ම අර දානවා පුතේ this bar graph නැත්නම් bar chart shows කියලා ඒ ටික දාලා මේ ගන්න points ටිකක් තියෙනවා මේ කතා කරලා යුතු කරුණු ටිකක් තියෙනවානේ lowest එක highest එක අන්න ඒවා include වෙනවට තමයි මෙන්න මෙතන මේ කියන්නේ මොකද්ද points කියන්නේ ඔක්කොම points තියෙනවනේ ලකුණු 3යි බොහොමයක් points තියෙනවා ලකුණු 2යි letter එකේ ලියුමේ only a few කීපය නම් තියෙන්නේ ලකුණු 1යි. එතකොට chart එකදී correct interpretation the interpretation වටහා ගැනීම මේ කරුණු ඔක්කොම හරියට තේරුම් ගන්න තියෙනවා. interpretation එක කියන්නේ මේ තියෙන කරුණු ඔක්කොම හොඳට තේරුම් ගන්න තියෙනවා මේව ටික. එහෙම තියෙනවා නම් chart එකේ graph එකේ table එකේ all activities include නම් මේ හැම එකම විස්තර වෙලා තියෙනවා නම් අන්න ලකුණු 3යි has written on most activities බොහොමයක් ඒවා ලියලා තියෙනවා මේ ඔක්කොම නෑ බොහොමයක් ඒවා ලියලා තියෙනවා දැන් සමහර ළමයිට ප්‍රශ්න දිනවනේ ඔක්කොම ලියන්න ඕනේද ඔව් ලියන්න ඕනේ පේනවනේ බොහොමයක් ඒවා ලියලා තියෙනවා නම් 2 marks interpretation කියන්නේ වටහා ගැනීම හරි මේ කියලා තියෙන දේ හරියට තේරුම් ගන්න තියෙනවා මේක තුල උදේ මේක දැන් ඇවිල්ලා ඉංග්‍රීසි විතර නෙමෙයි මැතමැටික්ස් ස්කිල් එකකුත් මේකේ තියෙනවනේ ඒ මොකද්ද මැතමැටික්ස් පුතේ දැන් බලන්නකෝ බෝයිස් ලගේ වැඩිම කැමති ඇඩ්වෙන්චර්ස් වලට ඒ කියන්නේ පුතේ ඇඩ්වෙන්චර් ස්ටෝරිස් පොඩි අර ෆයිට් එකක් දෙන්න නිකන් චැලෙන්ජ් එකක් තියෙන ඒවට ගර්ල්ස් ලගේ මැජොරිටි කැමති මොනවටද මිතිකල් ස්ටෝරිස් ප්‍රබන්ධ කියන්නේ මේ මොනවාද පුතේ මේ අභිරහස් අර මිතිකල් ගොඩක් වෙලාවට කියන්නේ ඔය මිත්‍යා විශ්වාස මත පදනම් වෙච්ච මිස්ටීරියස් උන් නෙමෙයි මිතිකල් නේ මේක අභිරහස් උන්නේ මිතිකල් මට සිංහලෙන් එන්නේ නැහැ ඒකට වචනයක් අර අභිරහස් නෙමෙයි මේ කියන්නේ ඔය බොරු කතා තියෙන පුතේ නිකන් මිත්‍යා කතා අන්න අර මිත්‍යා විශ්වාස හරි ඒව ගැන තියෙනවා එතකොට බොයිස්ලා රොමැන්ටික් වලට කැමතිම නෑ මේකේ මාර බොයිස් අන්න කොල්ලෝ බේනවනේ ඒගොල්ලන්ට ඔය අනවශ්‍ය දේවල් ඔළුවේ නෑනේ බලන්නකෝ රොමැන්ටික් කියන නිකන් ආදරණීය කතා ඒගොල්ලෝ ආසම නෑ ඒගොල්ලෝ ඉගෙන ගන්න එක විතරමයි කරන්නේ ඒගොල්ලෝ කියවන්නේ නෑ බලන්නේ නෑ නොවෙල්ස් වගේ ඒවා කියවන්නේ නැතිද ඒගොල්ලෝ බලන්න
අන්න පිළින හරියට මායා බල වගේ. historical stories ගෑලම ටිකක් කියවන පිළිම ටිකක් අඩුවෙන් නිකන් බෝරින් වගේනේ මලත් ඒවා බෝරින් ද. adventure stories ඔයගොල්ලෝ නිකන් ආසාවෙන් කියවනවා. අන්නේ interpretation එක මේ වටහා ගැනීම ඒක mathematics skill එකක් නේ. ඊළඟට දැන් මේ line තේරුම් ගන්න එක right 5ක් විතර තියෙනවා. හොඳයි 25 තියෙනවා 15 වගේ තියෙනවා 10ද කොහෙද මේකත් 10 දෙක equal මේකත් 50 එකත් equal මේක 20 interpretation වටහා ගැනීම clear නේද අන්න ඒක ඊළඟට එහෙම තියෙනවා නම් activities ගොඩක් ලියලා හොඳ interpretation එකක් තියෙනවා නම් 2 interpretation not sufficient වටහා ගැනීම පොඩ්ඩක් අඩුයි ඈ එයාට මේවා තේරිලා නෑ පහ කියන්නේ මොකද්ද කියලා තේරිලා නෑ අඩුම එක මොකද්ද කියලා හොයාගන්න බැරි වෙලා අවුල් එහෙනම් ඉතින් ලකුණුත් අවුල් ලකුණු එකයි irrelevant නම් අදාළ නැත්තම් මේකට ලියලා පුතේ වැඩිම එක කියලා වැඩිම එක ලියලා least කියලා අඩුම කියලා දාලා අන්න වැඩේ අවුල් 0 කොහොමද හම්බෙන්නේ language දෙකටම පොදු එක කරන්නේ මොකද්ද language වලට ලකුණු දෙන්නේ all sentences are incorrect ඔක්කොම වාක්‍ය වැරදි සාමාන්‍යයෙන් ඉතින් නේද වචනයක ලකුණු අපි එක sentence එක 6ක් තියෙනවා කියලා අනුමාන කරමු 6 to 10 සාමාන්‍ය 6 10 අතර යන්නේ බහුතරයක් ඇගේ අපි නේ average එකක් විතර ගමු නිකන් 7 කියලා ගමු ඕන්න 7/12 ගත්තොත් කීයද දෙන්නේ 70 84 නේ 84 තව දැම්මුත් එකට අපි 12 84 I 7 ගියාම 91 97 ඕ එතකොට අපිට 16 විතර ටයිම්ස් වාක්‍යයෙන් දෙනවා 16ක් අත වාක්‍යයෙන් දෙනවා හරි එක sentences 16ක් අපි 20 sentence කියලා දුමු වාක්‍ය 20ක් ලියලා තියෙනවා කියලා දල වශයෙන් රෆ්ලි ගම්කෝ වැඩි එකක් 20ක් ලියලා දෙනවා sentences මේ 20න් වැරදි නම් වාක්‍ය 20කින් sentences 20කින් ලියලා තියෙන මුළු ඔක්කොම 20න් වැරදි මොකද වෙන්නේ 0 only a few correct sentences only a few correct sentences only a few ටිකයි නිවැරදි වාක්‍ය ටිකක් තියෙනවා 1 ලකුණු 1යි few errors වැරදි ටිකයි හරි ගොඩයි වැරදි ටිකයි well connected sentences හොඳින් සම්බන්ධිත වාක්‍යයක් තියෙනවා වාක්‍යයක එක හොඳින් සම්බන්ධිතයි හරි well connected හොඳට සම්බන්ධ එකිනෙක good range of vocabulary අන්න පුතේ මාර දෙයක් ඔයගලට ගන්න තියෙනවා vocab එක ශබ්දකෝෂයේ වචන ප්‍රමාණය හොඳ vocab එකක් තියෙනවා හොඳ වචන ටිකක් පාවිච්චි කරලා තියෙනවා හොඳ quality range එක තියෙනවා 2 marks almost no errors වැරදි ඇත්තෙම නෑ වගේ වැරදි ඇත්තෙම නෑ වගේ well connected sentences හොඳින් සම්බන්ධිත වාක්‍ය තියෙනවා well connected sentences හොඳින් සම්බන්ධිත වාක්‍ය තියෙනවා good range of vocabulary හොඳ පරාසයක වචන තියෙනවා හොඳ පරාසයක වචන තියෙනවා එහෙනම් 3 marks හම්බෙනවා ඊළඟට format එකට එන්න ආකෘතිය organization එක සංවිධානය කියන කොටස පුතේ බලන්න no organization at all කිසිම සංවිධානයක් නැහැ address එක මුලට දාලා නැහැ address එක අගට දාලා address එක කො නැහැ කොහෙවත් හොයාගන්නම නැහැ address එක ගෙදර අරන් ගිහිල්ලා පස් වෙලාවක දාන්න හරි salutation නැහැ ආමන්ත්‍රණේ නැහැ කියන්නේ එක්ක ආමන්ත්‍රණේ අග පටන් ගද්දී මුලින් ලියන කෙනාගේ නම දාලා අගට ලබන කෙනාගේ නම දාලා යන්න කොයිද මල්ලේ පොල් කරලා සම්පූර්ණ පිස්සු කරටලා පළවෙනි පැරග්‍රාෆ් එකේ සැප දුක වෙනුවට රිගාඩ්ස් මතක් කළ බව කියන්න කියලා අන්තිමට සැප දුක අහලා හරිද එහෙම නැත්නම් මැදට අරගෙන සම්පූර්ණ ඔක්කොම ඕගනයිසේෂන් එක අවුල් නම් format mix වෙලා වැඩක් නැත්තම් 0 ideas not well connected අදහස් හරියටම එකිනෙක සම්බන්ධ නැහැ නරකම නැහැ හැබැයි ලියලා තියෙන හොඳයි format එකේ අවුලක් නෙමෙයි තියෙන්නේ ideas පොඩ්ඩක් අවුලක් තියෙන්නේ errors in format එකේ පොඩි errors ටිකුත් තියෙනවනේ හරියට මූලට එන්න ඕනිය වෙවිලා නැත්තම් 1 හම්බෙනවා well organized ideas අදහස් හොඳට සම්බන්ධිත ළමයි හොඳට organize වෙලා තියෙනවා සංවිධානය හොඳට ලියන්න ඕනේ තේරුම් ගන්න ලියලා තියෙනවා connected
meaningful paragraphs error එකක් කිසිම නෑ format වල format හොඳට තියෙනවා හරිද paragraphs වල හොඳ meaningful විදිහට ලියලා තියෙනවා සම්බන්ධිතව ගන්න 2 marks දැන් බලමු mechanics කියන්නේ මොනවද mechanics කියන්නේ අලුත් කිව්වා no spelling errors න කිසිම spelling error එකක් නැත්තම් spelling errors මුකුත්ම නැත්තම් correct punctuation marks ඉනවනම් විරාම ලක්ෂණ capital හරියට දාලා small letters හරියට දාලා full stop දාලා commas දාලා හරි inverted commas දානවා නම් marks දානවා නම් quotation තියෙනවා නම් ඒවා හරියට දාලා colons නැත්නම් colon කියලා අපි කියන්නේ semicolons නැත්නම් අපි semicolons කියන්නේ ඒවා හරියට දාලා parentheses brackets හරියට දාලා ඒවා ටික ඔක්කොම තියෙනවා නම් issue එකක් නැත්තම් අන්න ඒක තමයි පුතේ function marks කියලා කියන්නේ හරි clear handwriting අත්තකුරු සුන්දර වෙන්න ඕනේ ඒක handwriting competition එකක් නෙමෙයි eligible කියව ගන්න පුළුවන් වෙන ළමයි කියව ගන්න පැහැදිලි වෙන්න ඕනේ නැත්තම් බෑනේ අන්න එහෙමනම් 2 marks handwriting clear handwriting නම් හොඳට ලියලා තියෙනවා but errors in spelling පොඩි වැරදි ටිකක් තියෙනවා and function වැරදි ටිකක් තියෙනවා එහෙනම් ලකුණු 1යි unintelligible writing කියව ගන්න බෑ හරියට ලියලා නෑ වැඩක් නෑ තේරුමක් නෑ quality නෑ 0 බිඳුවයි ඒක total කරාම තමයි 10ක් හැදෙන්නේ හරි මුලින්ම කියලා තිබ්බ content එක ගැන හිතන්න කියලා content එක 0 නම් ඉතුරු ලකුණු දෙන්න එපා යන්නේ කොයිද මල්ලේ පොනට නම් මුකුත් ලකුණු නෑ උත්සාහක ලකුණක් අන්න දැන් ටෙස්ට් 16 අන්තිම එක ටෙස්ට් 16 එවත් අන්තිම එක 15 marks carried marks 15 ලකුණු 15 වැඩිම ලකුණු හම්බෙන question එක හරි ඒකට එන්න පුළුවන් ස්පීච් එකක් එන්න පුළුවන් මේකේ ස්පීච් එකක් එන්න පුළුවන් මේ කවුද චමත්නේ සර් වහපු එක අමතක වෙලා නෙමෙයි ඒකක් කතා කරනවා ස්පීච් එකක් එන්න පුළුවන් ආටිකල් එන්න පුළුවන් එසේ එකක් එන්න පුළුවන් ඩයලොග් එකක් ස්ටෝරි එකක් එන්න පුළුවන් බලමු මුලින්ම content එක ගැන කතා කරලා ඒක මෙහෙමයි content එකට 5 හම්බ වෙනවා language එකට 5 උතර 10යි format එකට 2 format එක ගැන අර මුලින්ම මේක introduction paragraph එකක් ලියන එක body paragraphs තුන ලියන එක අන්තිම summary පොඩි conclusion එකක් ගහන එක ඒවට අන්න ඒ වගේ හරි mechanics අර කලින් කිව්වේ mechanics පුතේ spelling errors අර මේවා ඉතින් ඔය තිබුණානේ ඒක බලන්න ටිකක් content එක යටතේ සහ language එක යටතේ මේ sorry mechanics යටතේ සහ මේ language යටතේ අන්න ඒවා ටික මේ කතා කරන්නේ mechanics වල විතරක් 3 marks හම්බ වෙනවා මෙතන total එක 15 15ක් බලමු දැන් content වලට මොනවද මේ content කියන්නේ පුතේ content speech එකේ content එක බලමු ස්පීච් එකක් ලියනකොට ස්පීච් වර්ග තියෙනවනේ ස්පීච් එකක් එසේ එකක් ඒ ඔක්කොම වෙනම දාලා දෙන මේක ස්ටෝරි ඩයලොග් වල content එක 0 question copied නම් copy කරලා තියෙන question එක ගන්න වැඩක් නැහැ totally irrelevant යන්නේ කොයිද මල්ලි පොල් නම් 0 දා content එක content 0 නම් ඔක්කොම 0 මේක 0 නම් ඔක්කොම 0 යන්නේ කොයිද මල්ලි පොල් නම් වැඩේ ඉවරයි මුළු ඔක්කොම ලකුණු නැහැ has attempted උත්සාහ කළා තියෙනවා to write the speech ලියන්න උත්සාහ කළා තියෙනවා මොනවා හරි එකක් යන්නේ කොයිද මල්ලේ පොල් නැතුව ඊළමක් ලියන්න උත්සාහ කළා තියෙනවා content and speech not sufficient වැඩේ කියන්නේ මදි ප්‍රමාණවත් නැහැ sufficient නැහැ 1 mark has written on most of the points ගොඩක් ලියලා තියෙනවා මොනවද මේ points කියලා බලමු කොහොමද දැන් points ටිකක් බලමු points මේ තියෙන යට දීලා points ටික දැන් මේ article එකක් උතන නම් තියෙන්නේ මේ speech එක මේ තියෙන speech එක points ටික ලියලා තියෙනවා මොකේ හරි කමක් නැහැ points ගැන ඔය තමයි ළමයා අය ටිකෙන් most බොහොමයක් ලියලා තියෙනවා හොඳයි most ගොඩක් ලියලා
information තොරතුරු and facts කරුණු දත්ත යමක් තහවුරු කරන දත්ත කරුණු ටික given not sufficient. ඒවා ටික ප්‍රමාණවත් මදි. ඔක්කොම ලියලත් නෑ points ටික ටික ලියලා තියෙන්නේ. ඒ බොහොමයක් ලියලා තියෙන්නේ. 2 to 3 2යි 3 අතර. ඒක තමන් බලලා තීරණයක් ගන්න ඕනේ. next එක බලන්න. has written on all parts including sufficient facts speeches of required length. අවශ්‍ය දිග ගැන වචන 200 ලියලා තියෙනවා. sufficient facts ප්‍රමාණවත් වෙන තරම් තොරතුරු දත්ත කරුණු දාලා තියෙනවා. අර points එක ඔක්කොම ලියලා තියෙනවා. එහෙනම් 4 to 5 4යි 5යි 4. ආටිකල් එකකදී ලකුණු දෙන්නේ. ඒකම නේද බලන්නකො නේද? පොඩි වෙනසයි තියෙන බලන්න. copied නම් irrelevant නම් 0. topic එක ගැන ලියන්න උත්සාහ කරලා තියෙනවා හරියට topic එක content එක description not sufficient නම් උත්සාහයක් දරලා තියෙනවා. හැබැයි content එකයි අඩංගු කරුණු සහ විස්තර කිරීම මදි නම් ලකුණු 1යි. most points ගොඩක් කරුණු විස්තර වෙලා තියෙනවා. factual හරියට කරුණු සහිතව descriptions ලියලා තියෙනවා. හැබැයි not sufficient. factual is not sufficient. ලියලා තියෙනවා නම් sufficient නෑ. article is of full of sufficient length. ප්‍රමාණවත් ප්‍රමාණයක හැබැයි වචන තියෙනවා. වචන ගාන ලියලා තියෙනවා. එහෙනම් 2 to 3. has written on all points including sufficient facts. article is of required length. අවශ්‍ය වචන ගාන හරියට ඇත. කරුණු හරියට ලියා ඇත ප්‍රමාණවත් සියලුම points ටික කරුණු ටික විස්තර කර ඇත. 4 to 5. essay එක බලන විදිය. ඉතින්ම essay එක විතරයිද තියෙන්නේ? essay එක විතරද ලියන්න ඕනි? මොකද හිතන්නේ ඕගොල්ලෝ? දැන් ඕගොල්ලෝ යන්න චුට්ටක් අතීතයට වැඩිදුර යන්න එපා. grade 6 වලට යන්න. බලන්න සමහර බහුතරයක් අයගේ මම හිතන්නේ අම්මලා ක්ලාස් එකට දානවා මම ආපු දේ සර් රචනා කියලා දෙනවාද ඇහුවා නේද? සර්ගේ ක්ලාස් එකේ essays ලියනවාද? essays කියලා දෙනවද? නැත්නම් රචනා ලියනවද? රචනා කියලා දෙනවද? ඇහුවා නේද ළමයි මගෙන් ඇවිල්ලා. ගොඩක් අය කිව්වලු. මම ඔව් අම්මා අනිවාර්යෙන් කියලා දෙනවා කිව්වේ නැද්ද? ඔව් කියලා කිව්වා. ඉගැන්නුවේ නැද්ද? ඉගැන්නුවා එකක් ඉගැන්නුවා. හරිද? ඇයි ඒ? mothers all mothers සියලු මව්වරුන්ගේ ultimate dream අවසාන සිහිනය වන්නේ විභාගයේදී ළමයා almost all හැමෝම කියන්න බෑ බොහොමයක් අය පේපරේ ඉතුරු ටික නොලිව්වත් මොකක් ලියලා ගෙදර ඉන්න පුළුවන් වීමද test 16 වලට essay එක තෝරගෙන ලිවීමට තියෙන හැකියාව ඒකේ ලකුණු 15 තියෙනවා කියලා පුතා ඇවිල්ලා කිව්වොත් මං ඉතුරු ටික නම් ලිව්වේ නෑ අම්මේ ওই 15 ලිව්වා විභාගේ ෆේල් හැබැයි කමන්නේ පුතේ essay එක ලිව්වා නම් එච්චරයි. ඉහිම මානසිකත්වයේ තියෙන කට්ටිය ඉන්නෝනේ. මට අම්මලා කියලා තියෙනවා ළමයි ඇවිල්ලා ඔයගොල්ලෝ පිළිගන්නවත් දන්නේ නැහැ. අනේ සර් ඉතුරු වෙන ලකුණු එකක් ගන්න මට ළමයට රචනාව ලියන්න පුළුවන් එච්චරයි. නැත්තම් වැඩක් නැහැ. මාරයි ළමයි හොල්මන් වෙනවා මාව. ගණන් වල ප්‍රශ්නයක්ද? කියන්නේ මැතමැටික්ස් තේරෙන්නේ නැද්ද? ලොජික්ස් ඒවා තර්ක වල ප්‍රශ්නයක්ද? මොලේ ප්‍රශ්නයක්ද? මොකේ ප්‍රශ්නයක්ද තේරෙන්නේ නැහැ. ඇයි දෙයනේ? ඕක බැරි වුණා කියමුකෝ අපි. යවන්නකො 100න් 15 කීයද ලකුණු ඒත්? 85 තියෙනවනේ. ලියන්න ඕනි මම කියන්නේ නැහැ ඉතුරු ලකුණු කැපෙන්නේ නැහැ කියලා. ඉතුරුෙන් කැපෙනවා පුතේ. ඒ කැපෙන ලකුණු ටික අල්ලගන්න මේකෙන් ලියන්න ඕනේ. අනිත් එක සමහරව ආසයි more than 90 90 වඩා ලකුණු ගන්න. සමහර 95 ගන්නවා 6 ගන්නවා 7 8 9 100 දෙන්නේ නැහැ මං කිය මොන හරි කරලා කපනවා කියලා. එහෙම ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ try කරනවා ඒක හරි. ඒගොල්ලෝ essay එක හොඳට ලියන්න ඕනේ. essay එක හෝ මෙතන තියෙන ලක්ෂණ මම කියන්නේ essay එක විතරක් නෙමෙයි තියෙන්නේ. ultimate dream එක essay එක වෙන්නේ කොහොමද? speech එකක් තියෙනවා. article එකක් තියෙනවා. ඔකට plus වෙලා එක්ක dialogue එකක්. ওই දෙකෙන් එකයි එන්නේ. එක්ක story එකක් ලියන්න තියෙනවා. ඇයි ළමයි මේ ඔක්කොම එකයි මේ ඔක්කොටම 15 marks දෙනවා. ඒකයි මම mathematics ප්‍රශ්නයක්ද ගණිතීය ප්‍රශ්නයක්ද මොළවල logics තර්කවල ප්‍රශ්නයක්ද මොලේ ප්‍රශ්නයක්ද මට මොකේ ප්‍රශ්නයක්ද තේරෙන්නේ නැහැ මගෙන් ඇවිත් අහනවනේ පුතේ මට කියලා තියෙනවා මොක පුදුම වුණත් වැඩක් නැහැ සර් මට නම් මගේ ළමයාට රචනාව ලියන්න බැරි නම් මට ඒකේ ලකුණු 10ම තියෙනවා නම් ඉතුරු 90වත් වැඩක් නැහැ කියලා මම ළමයිට කියලා තින්නේ මරුනේ
මොකද හිතන්නේ ඔයගොල්ලෝ? කියන්නේ ඕ ලෙවල් වලදී නම් මේ 15 තියෙනවා නම් ඉතුරු 85ම නැතත් කමක් නැහැ කියන පේරන්ට්ස්ලා ඉන්නවා. මොකක්ද දන්නේ නැහැ පුතේ ඒගොල්ලන්ට කියන්න ඕනි වචනේ. I don't know. මම දන්නේ නැත. ඔබ තීරණයක් ගන්න. ඇයි ළමයි අපිට එසේ එක විතරද තියෙන්නේ ආටිකල් එක ලිව්වොත් ලකුණු දෙන්නේ නැත්ද දෙනවා. ස්පීච් එක ලිව්වොත් දෙන්නේ නැත්ද දෙනවා. දැන් අන්තිම එකේ පොඩි තියනා පුතේ අවධානමක්. ඇයි අපි ඩයලොග් විතරක් ලෑස්තිලා යන්න බෑ. එකම අවුරුද්දක ඩයලොග් සහ ස්ටෝරි දෙකම එන්න පුළුවන් අවස්ථාව හරිම අඩුයි. very low probability. ඉතාමත් අඩු සම්භාවිතාවයක් තියෙන දෙයක්. ඒ නිසා අපි ලෑස්ති වෙන්න ඕනි අපි ලෑස්ති වෙන්න ඕනේ පුතේ ඩයලොග් හරි ස්ටෝරි හරි ලියන්න යන කෙනෙක් ඉන්නවනේ ඒක දෙකට ආස එයා අනිවාර්යයෙන්ම කම්බිනේෂන් හදන්න ඕනේ. ඒ කියන්නේ ඩයලොග් වලට ආස කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ ඩයලොග් තමයි ගොඩක් ආස. ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඕකට එසේ එකක් ස්පීච් එකක් ආටිකල් කියනවා එකක් මොනවා හරි ලියන්න ලෑස්ති වෙලා යන්න. ඒතර ස්ටෝරි එකක් ලියන්න ආස කට්ටිය ඉන්නවනේ. මම ස්ටෝරි තමයි වැඩිපුරම ආස. මකට අනිත්‍ය වලට ආසාවක් නැහැ. ඒගොල්ලෝ එක්ක එසේ එකක් එක්ක ස්පීච් එකක් ආටිකල් එකක් ලියන්න ලෑස්තිලා යන්න. මොකද මේ අවුරුද්දේ ඩයලොග් එකක් ඊළඟ අවුරුද්දේ ස්ටෝරි එකක් ඩයලොග් එක මාරු වෙන්නේ. ළඟ ළඟම එකපාර ඩයලොග් දෙකක් එන්නත් පුළුවන්. ස්ටෝරි දෙකක් එන්න පුළුවන්. නැත්නම් ගිය අවුරුද්දේ ස්ටෝරි අහලා මේක ඩයලොග් කියන්න බෑ. ගිය අවුරුද්ද ඩයලොග් මේ අවුරුද්ද ඩයලොග් එන්න පුළුවන්. ගිය අවුරුද්දේ ස්පීච් මේ සෝරි ස්ටෝරි මේ අවුරුද්දේ ස්ටෝරි වෙන්න පුළුවන්. තේරෙනවද කියන දේ? හරි. ඒතර ඔය අන්තිම දෙකේ විතරයි ගැටලුව. ඊටු තුන නම් අනිවාර්යයෙන්ම කොහොම කරත් එනවා. ලෑස් වෙලා යන්න පුළුවන්. සා ළඟින්ම යන දේවල් එක ළඟින් යනවා ගොඩක් වෙලාවට. පොඩි පොඩි වෙනස්කම් තියෙන මට කියලා දෙන්න පුළුවන් සාපයි. එකම දේ මම කියන්නේ ඩයලොග් එක ලේසි. ඩයලොග් එක පට්ට ලේසි. හරිම ලේසි. හැබැයි ඩයලොග් එක නැතුව ස්ටෝරි එකක් අවුරුද්දක ලෙඩේ නිසා තව එකක් පුරුදු වෙලා යන්න පුළුවන්. ඇයි ඒ කියන්නේ දැන් එසේ එක ලියන්න ඕනිද එතකොට ඕගොල්ලෝ? නෑ ළමයි කවුද කියන්නේ? එසේ එක නැතුව ස්ටෝරි එක ලියන්න පුළුවන් නම් ඩයලොග් එක ලියන්න ස්පීච් එක ලියන්න ආටිකල් එකේ ලකුණු 15 හම්බෙනවා. එහෙම නොදී කොහොමද ළමයි? මොකද්ද පදනම? එහෙනම් මොකටද මේ ප්‍රශ්න හතරක් දාන්නේ ABCD කියලා? ඈ මේ A B A එසේ එකක් B ආටිකල් එකක් හරි C ස්පීච් එකක් D ඩයලොග් එකක් අගට 15 දාලා තියෙන. ඒ කියන්නේ පුතේ ඩයලොග් එක විතර ලකුණු දෙන්නේ නැහැ මේ හතරටම. කෝක ලිව්වත් එකයි. හතරෙන් කෝක ලිව්වත් එකයි. මම කියන දේ මම උපරිම ක්ලියර් කියලා දීලා තිනවා දැන්ට නම් තේරුම් ගන්න පුළුවන් විදියට. ආයෙ මට ඕක කියන්න දෙයක් තියෙනවා කියලා මම හිතන්නේ. ඒ නිසා තව දුරටත් දැන් මේ කතාවේ මොන්ටිසෝරි බබාලට නෙමෙයිනේ. 6 වසර ළමයිගේ ඉවල් වලට ගියොත් එම එසේ උගන්වනවා, එසේ කටපාඩම් කරනවා, එසේ කවනවා. නැතුව බෑ අම්බෝ ළමයිට ගිහිල්ලා ඉතින් එසේ ටිකක් පාඩම් නැත්තම් මයිසෙල්ෆ් ටිකක් මොනවාර ටිකක් කියාගන්න බැරි නම් ආයි ළමයි යවන්නේ ක්ලාස් ළමයි අනිවාර්යයෙන්ම දන්නවා. මම දන්නවා ටියුෂන් එකේ වෙන දේ මොකද්ද කියලා. හරි. ඔය මගේ grade 6 ළමයිට අම්මලා කතාලා කියනවා අපෝස අපේ ළමයිට මුළු ටෙක්ස්ට් බුක් එකේම තියෙන ඔක්කොම පැරග්‍රාෆ්ස් ටික කටපාඩම් සර් උගන්වපු මේ දවස් ටිකට පාස් පොතේ තියෙන SST කටපාඩම් මරුස කියලා කියනවා. එච්චරයි. මම කරලා තියෙන මගේ වැඩේ. හරි. මම කියන්නේ එතන නෙමෙයි මේ. මම කියන්නේ ඕ ලෙවල් වලදී. ඕ ලෙවල් වලදී මතක තියාගන්න මේ හතරෙන් ඕන එකකට ලෑස්ති වෙන්න පුළුවන්. අර අන්තිම එකේ විතරයි අවුල තියෙන්නේ. අන්තිම ඩයලොග් එක ලෑස්ති වුණොත් එහෙම උඩ එකටත් ලෑස්ති වෙන්න වෙනවා දරුවෝ. මොකද හේතුව සමහර අවුරුදු වල ළමයි ඩයලොග් එක එන්නේ නැහැ නේ මේ ස්ටෝරි එක නෙන්නේ. ඒකද ස්ටෝරි ලෑස්ති වෙන කෙනාත් මතක තියාගන්න තව උඩ එකකට ලෑස්ති වෙන්න ඕනේ. ඔච්චරයි කතාව. ඔය හතරෙන් එහෙම නැත්තම් ඕන එකක් ලියන්න පුළුවන්. 15 marks ලකුණු 15. points කියන්නේ මේ දීලා දෙන points දින එක. දැන් තේරෙනවනේ. right. පැහැදිලි නේද 100%? දැන් උන අම්මලා තහන් ඉන්නවා ඇත්ත සමහර ගෙවල් වල. ඒකමයි කිව්වේ පේරන්ට්ස්ලා බය වෙන දෙයක් නැහැ. හරි? ළමයා ලියන්නේ මොකද්ද කියන එක නේ ප්‍රශ්නේ ලකුණු ටික හම්බ වෙනවා. සිහින වැඩක් නැහැ මෙතන ලකුණු යටින්. අනේ ඉතුරු මොකක් බැරුණත් එසේක විතරක් ලියාගත්තා නම් ඇති. ලකුණු 15ක් අරන් ගෙදරින්න පුතේ. ඉතුරු 85 මට වැඩක් නැහැ. ඒ මානසික මට්ටම් පුතේ ඒවා හදන්න බෑ අපිට. හැබැයි ඕගොල්ලෝ තේරුම් ගන්න. හරි? ඒක වටින්නේ. ඒක සඳහා වූ සැලසුම. අපි ස්ටෙප් බයි ස්ටෙප් ඔක්කොම හදන්න ඕනේ. හොඳ වෙල් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. සුපර් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ අපි. ඒකට යන්න. ඊට පස්සේ ඒක ලකුණු වැඩි කරගන්න. නිකන් 75 නෙමෙයි. 85 90 95 කරගන්න ඊට පස්සේ ප්ලෑන් එක. ඒකෙන් Taman දක්ෂම දේවල් වලින් වැඩ ගන්න ඕනේ. තමන්ගේ බෙස්ට් ටැලන්ට්ස් පාවිච්චි කරන්න ඕනේ. ඒව ඔළුවේ තියාගන්න. රයිට් එනිවේ බලමු දැන්. එහෙනම් පුතේ එසේ විතරක් නෙමෙයි. මම එසේ එක බලමු දැන්. එසේ එකේ කොහොමද ලකුණු හම්බෙන්නේ?
essay එකේ කොහොමද ලකුණු හම්බෙන්නේ බලමු. question copied නම් totally irrelevant නම් 0. හරිද? 0 marks හම්බෙන්නේ ලකුණු බිඳුවයි. පැහැදිලිද? only a few points included. few කීපයයි. කරුණු කීපයයි සඳහන් කර තිබෙන්නේ නම් කරුණු කීපය නම් සඳහන් කර තිබෙන්නේ. හරි. 1 හම්බෙන්නේ 1 mark ලකුණු 1යි. හරි. a few of the points included. කරුණු ටිකයි. කලින් වගේම තමයි. කරුණු ටිකයි. හැබැයි sufficient යම් ප්‍රමාණවත් ප්‍රමාණයකට ලියලා තියෙනවා. ප්‍රමාණවත් විදිහට ලියලා තියෙනවා. clear පැහැදිලි descriptions තියෙනවා. පැහැදිලි විස්තරයක් තියෙනවා. descriptions ඒවත් පැහැදිලි කිරීම clearly හොඳට තියෙනවා. පැහැදිලිව තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. ලකුණු අපිට ගන්න පුළුවන් මොනවද? ඊළඟට of the included points මේ දීලා තියෙන කරුණු ගැන points ගැන හොඳට sufficient විදිහට ලියලා තියෙනවා. clear විදිහට තියෙනවා. පැහැදිලිවක් තියෙනවා. එහෙනම් 1 මෙතන 2 to 3 2යි 3 අතර ප්‍රමාණයක් 2 to 3 හම්බ වෙනවා. 2 සහ 3 අතර ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි. ඊළඟට පුතේ බලන්න all the points are included. all the points are included. ඔක්කොම වගේ කරුණු තියෙනවා. all the points are included. ඔක්කොම වගේ නේ ඔක්කොම කරුණු ලියලා තියෙනවා. මේ දීලා තියෙන කරුණු අර මම කිව්වේ යට තියෙන්නේ. මේ කරුණු ඔක්කොම ගැන ලියලා තියෙනවා. all the points are included. essay is of required length. වචන 200ම ලියලා තියෙනවා. ආය අඩු නෑ, කෑලි අඩු වෙලා නෑ. 200ම ලියලා තියෙනවා. sufficient and clear description. sufficient ප්‍රමාණවත් and clear පැහැදිලි description විස්තරයක් තියෙනවා. given on each point මේ හැම point එකක්ම මේ දීලා තියෙන හැම point එකක්ම හොඳට විස්තර කරලා තියෙනවා clearly. එහෙනම් 4 to 5 4යි 5යි අතර ප්‍රමාණයක් තියෙනවා ලකුණු. දැන් බලමු ස්ටෝරි එකක් ලියද්දි වෙන්නේ. ස්ටෝරි එකක් ලියද්දි ලකුණු වෙන විදිය. ස්ටෝරි එකට. ස්ටෝරි මම දැන් උඩ ඉඳලා ඉන්නම්. story is complete and meaningful. story එක complete විදිහට ලියලා තියෙනවා. හරි සම්පූර්ණයි. අවසානයක් හරියට ඔක්කොම තියෙනවා. meaningful අර්ථවත්. අර්ථවත් වෙන්නත් එපා ළමයි. there is a beginning and an end. there is a beginning and end. මම end එකකුත් දැන් end කියලා. ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ආරම්භය හරියට අවසානය හරියට තියෙනවා. stories of required length අරි වචන 200 තියෙනවා 4 to 5 4යි 5යි අතර. stories not developed properly හරියාකාරව develop කරලා නැහැ. not meaningful අර්ථවත් නැහැ. stories of required length හැබැයි වචන 200 තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ලකුණු 2යි 3 අතර කොහොමද අපට හම්බ වෙනවා. has attempted උත්සාහ දරලා තියෙනවා. to write the story එක ලියන්න but not complete සම්පූර්ණ නැහැ. 1 mark. question copied totally irrelevant copy කරලා irrelevant අදාළ නැහැ. totally අදාළ නැහැ. 0. dialogue එකට හම්බෙන්නේ dialogue. දැන් මම උඩ ඉඳන් ඉන්නේ කලින් දෙකක් යටි කරගෙන දැන් දෙයක් උඩ ඉඳන් ඉන්නවා. වෙන සූත් කියන බලන්න එකම විදිහට වැඩක් නැහැ නේද? all points included සීලුම කරුණු ටික ඇතුළත්. all points included සීලුම කරුණු ඇතුළත්. a fair උදේ ඩයලොග් එකක් සංවාදයක්. a fair exchange fair කියන්නේ සාධාරණ මට්ටමේ exchange දෙබස් හුමාරු exchange එකක්. එයා කියන ප්‍රමාණය සහ මෙයා දැන්
එක්කෙනෙක්ම විතරක් කතා කරලා බෑනේ. අනිත් කෙනා ගානවා. ඊළඟ පාරත් කෙනෙක් ඊළඟ ගානවා. එහෙමත් දාන සමහරු එම්ම අකුරු 3ක් විතර දානවා. අනිත් එක්කෙනෙක් විතර කතා කරන්නේ. are you going are you going now එහෙම බෑනේ. හරි. එක්කෙනෙක් දින වචන 50ක් විතර. එහෙම හතරෙන් විතර 200 ඇවිල්ලා. එහෙම වෙන්න බෑ. හරි. fair exchange සාධාරණ දෙබස් හෝමාරුවක් තියෙනුනේ. between අතර two persons මේ පුද්ගලයෝ දෙන්න. dialogue is of required length අවශ්‍ය දිග. ඒ කියන්නේ පුතේ දිග කියන්නේ මේ පිටුවේ දිග නෙමෙයි මේ බලන්නේ වචන 200 ඇවිල්ලා තියෙනවා. අර 200ක් වුණාම ඉතින් ගොඩක් වෙලා නිකන් පිටුවක් නම් පිරෙන්න එනවා වගේ දැනෙනවා නේද? ඊට වඩා චුට්ටක් යන්නත් ඉඩ තියෙනවා වගේ. හරි. බලන්න. most of the points included ගොඩක් කරුණු ඇතුළත්. අරක 4 to 5 මේක 2 to 3. a fair exchange සාධාරණ මට්ටමක දිනා between the two parts මේ parts වල දෙන්න අතර. dialogue is of required length ඔක්කොම points නෙමෙයි ගොඩක් points තියෙනවා. required length එකක් ඇවිල්ලා තියෙනවා 2 to 3. ඔන්න 1 mark ගන්න ක්‍රමය. has attempted උත්සාහයක් දරලා තියෙනවා. to write the dialogue මේක ලියන්න. but not complete හැබැයි සම්පූර්ණ නැහැ. 1. question copy totally irrelevant. copy totally irrelevant නම් 0. අද මේ යන දේ ඔයගලට වටිනවද ළමයි? හොඳයිද? අද පේපර් එකක් කරලා සාකච්ඡා කරනවට වඩා ඩිස්කස් කරනවට වඩා මේ දේ මොන හරි ඔයගලට වටිනාකමක් තියනවද නිකන්? මොකද හිතෙන්නේ? හරි. නැද්ද? කිසිම වටිනාකමක් නැහැ. හොඳයි. හොඳයි කියලා කියනවා. it's worth හොඳයි කියලා කියනවා. next බලමු. language වලට ලකුණු හම්බෙන්නේ නැටි. language කියන කොටසට ස්පීච් එකේදී මුලින්ම තියෙන්නේ. තව ප්‍රශ්නයක්. ළමයි මේ සමහරලාට දැන් ගෙදර අම්මා කියන නෑ ඔය සර් මොනවද එසේ එක තමයි ලියන්න ඕනේ. මෙච්චරම ඕඩුවෙන් හිටගෙන කිව්වත් එහෙම මට වැඩක් නෑ. එසේ එක නොලියරංග ගෙදර කියලා කිව්වොත් එම තමන් ආසයක ලියනවා ගෙදර ගිහින් ඔව් අම්මේ මං එසේ එක ලිව්වා සර් කිව්වට කවුද පුතේ? කවුද මේ ඕවා ලියන්නේ? මම ලියන්නේ එසේ මොනවා කරත්. අන්න එහෙමයි හොඳේ. තමන්ට පුළුවන් දේ තමන් ලියන්න ඕනේ ළමයි ලකුණු ගන්න. තමන්ගේ ඒක තමන් ටාගට් කරන්නේ. හරිද? මොකක්ද කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය වීම සමහර වෙනවා නේද ඒ වගේ. හරිද? එතකොට ඔව් මම ලිව්වේ ඒක. එහෙම තමයි. විශ්සුද අපි ලියන අනිත් ඒවා අම්මේ ඈ මම ලියන්නේ එසේ තමයි. අන්න එහෙමයි ඉන්න ඕනේ හරිද? ලකුණු ටික ගමු අපි. ඒකක් අරගමු. හරි. සියල්ල තියෙන වචන මතනේ නේද? ඔව් අනිවාර්යෙන්ම ආයි කතා කරලා නැහැ. වෙන කවුද නේද? මම වෙනේවා ලියයිද? ඒ වෙන අය. එහෙම තමයි ඉන්න ඕනේ. කළා කොහමද අපි ලකුණු ටික අරන් ඒකට යන්න ඕනේ. ඒක 90 වලට වැඩි යන්න පුළුවන් මරු. මම ඒ ටාගට් එක හදනවා කීප දෙනෙක්. මට හැමෝටම කියන්න බෑ. ඉතින් හැමෝම උත්සාහ කරන්නේ නැහනේ. උත්සාහ කරන හැමෝටම මම සපෝට් එක දෙනවා. language එක ස්පීච් එකේ කොහොමද තියෙන්නේ බලමු. දැන් ඔන්න පහළද අපි. all sentences incorrect. ලියලා තියෙන අපි නෝ 20ක් ලියලා තියෙනවා කියලා ස්පීච් එකේ 20ට වඩා වැඩිපුර ඒ ස්පීච් එක නිසා කෙටි කෙටිවත් වෙනවනේ ගොඩක් කරන්නේ. about 30 30ක් විතර කියමුකෝ. ඔක්කොම වැරදි. 30ට වැඩි වෙන්නත් පුළුවන් සමහරව. හරි. අපි 30ක් කියමුකෝ. ඔක්කොම වැරදි. 0. only a few correct sentences. ටිකක් හරි. 1. errors ටිකයි. few errors. වැරදි ටිකයි. meaning is not clear. අර්ථයක් ටිකක් පැහැදිලි මදි. එයා මොන හරි කියන්න උත්සාහ කළා තුන ස්පීච් එක තුල. හැබැයි මදි. due to language problems. භාෂාමය ගැටුම් නිසා. good range of vocabulary මතක තියාගන්න වචන මේ හැමතැනම කතා වෙන ප්‍රධාන දෙයක් වචන vocabulary එක වචන ශබ්දකෝෂය සරලව කියනවා නම් ළමයි මට දැන් ඔන්න ප්‍රශ්න එන තැන ළමයි දැන් අපි හිතන්නකෝ අපි 3 hours Saturday class එකේ සාමාන්‍ය textbook class එකේ මේ පැය දෙකේ class එකේ මම ගොඩක් වචන වල meanings දෙනවා. ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. ඒවා පාඩම් කරන්න ඕනේ. සාමාන්‍ය class එකේ වැඩිපුර තියාගෙන මට පුළුවන් පුතේ dictation ගන්න. කලින් එන්න කියලා ගන්න. දැන් මේක අලුත් සිස්ටම් එකක් නේ. මේක හරි අමාරුයි ඒව කරන්න. ඔය පැත්තේ ඉඳලා සමහරවිට පේරන්ට්ස් ළඟ නැහැ බලන්න. තමන්ට මොන හරි පොතකින් බලන් ලියන්න පුළුවන්. ඩික්ටේෂන් අරගෙන තේරෙමුකුත් සමහරවිට network එකක් තියෙනවා. හරි. යාළු එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. අම්මලව ඔයගලන්ට නියමිත විද්‍යාලවල අන්දන්න පුළුවන් කට්ටිය ඉන්නවා. අතේ ෆෝන් එක තියෙනවා. අම්මා එනකොට Zoom අම්මා ගියාම WhatsApp හරි තමන් මොන හරි ඒ වෙලාවේ chat එක දාන මොන හරි ක්‍රමයක් හරි එක්ක ගේම් එකක් හරි. එහෙමත් අන්තර්ජාතික මෝඩ චරිත ඉන්නවා.
අපිට ඒවා ඉතින් පුතේ මේ සිස්ටම් එක තුල එක එකනා තමන්ගේ ජීවිතේ ප්ලෑන් කරගන්න විදිය. මම අර කලින් කතා කළේ ඔයගලන්ට. මේ සිස්ටම් එක ඇවිල්ලා වෙනම සිස්ටම් එකක්. මේකදී කතාව අච්චර තමයි කියන්නේම පැහැදිලිවම තියෙන්නේ මෙච්චරයි. චාල්ස් ඩාර්වින්ගේ තියරිය තමයි. මේකට අනුගත වෙන කට්ටිය ඉදිරියට යනවා අනිත් කට්ටිය ක්‍රමයෙන් විසික් වෙලා යනවා. මම කවදාකවත් කියන්නේ නැහැ පුතේ ඕලෙල් ෆේල් ළමෙක් අසාර්ථක මිනිස්සෙක් කියලා ජීවිතේ. ඒක පොඩි මට කලින් ක්ලාස් එකේ ජොඩක් කියන්න බැරුණා. මට ජොඩක් එතන කතා කරන්න බැරුණා. ඒක වැරදි මතයක්. මෙච්චරයි ගැටලුව තියෙන්නේ. ඕලෙල් ෆේල් නම් ජීවිතේ වැඩක් නැහැ එතන ඉහට නෙමෙයි ගැටලුව තියෙන්නේ. මේක ඇවිල්ලා නිකන් අර ලොටරියක් වගේ එකක් ඇත්ත කතාව. ලොටරි එකක් කියන්නේ මොකද්ද? තමන් මහන්සි වෙලා අවුරුදු 50කට මහන්සි වෙලා හම්බ කරලා කෝටියක් දෙකක් හම්බ කරගන්න මිනිස්සෙක් එකපාරටම ලොටරියක් ඇදලා කෝටි 6ක් අතර එනවා. 8ක් හම්බුනම මෙතන එකක් විතර කැපෙනවා නේද? අර රජයෙන් බදු කපා ගන්නවනේ. මොකටද දන්නේ ඒකට දාන්නේ 8ක් කියලා. ඉතින් රජයේ බදු ඉවත් කරේ 7ක් ලබා දෙ කියලා ඒකම ගහන්න නැතුව. කමන්නේ කොහොම හරි කමන්නේ හරි. මම කියනවා මේ සමහර දේශපාලන කෝණයෙන් බලන තරහ මම කියන්නේ මේ ආණ්ඩුවේ නෙමෙයි. කොයි ආණ්ඩුවෙත් කරන එකක් මේ රජයේ තීරණයක්. ඒක ආණ්ඩුවේ තීරණයක් නෙමෙයි ආ. හරි නැත්තම් අයියෝ කණ්ණාඩි දාගෙන ඉන්නවනේ රයිට් සර් කිව්වේ අපේ මේ සර්ට කිව්ව එක. මේ අපේ කොට බෙසර කිව්ව එක. නෑ නෑ මේක අපේ සජිත් මහත්තයට කිව්ව එක. නෑ නෑ මේක අපේ කවුද මේ අපේ මේ අනුරු කුමාර දිසානායක මහත්තයට කිව්වා. ඒකම නෙමෙයි මම මේ කියන්නේ හරි. ඉතින් මේක මේ පාටල ගන්න එපා. පුතේ මතක තියාගන්න Tamanට ලොටරියක් වගේ තමයි පුතේ මේ এডুকেෂන් කියන එක ගොඩක් අය තේරුම් ගත්තොත්. ඒ කොහොමද? ඒ ළමයි බිස්නස් එකක් පටන් ගන්නවා. පුදුම කට්ටක් අහලා ආයෝජනය කරලා දුක් විඳලා ඔපචුනිටි කොස්ට් එකක් තියෙනවා. ඒ ආවස්තික පිරිවැයක් තියෙනවා. රිස්ක් එකක් තියෙනවා. අවදානමක් තියෙනවා. දැන් මම කරන්නේ පුතේ බිස්නස් එකන්නේ. මම තව ලස්සන දෙයක් තියෙනවා. මම හරි ලස්සන කතාවක් එක. මම ඒක මේ මගේ ඔළුවේ හැමදාම තිබිච්ච දෙයක්. මම ඒක එච්චර ළමයිට කියලා නෑ කවද. ඊපෙරද මම යම් පුද්ගලෙක් කියලා වුණා මට හිතුණා ඒක මම ළමයිට කියන්න ඕන කියලා. මරු කතාවක් කියනවා. ඇඟ හැදුවොත් ඇඟ උකුරන්න පුළුවන්. ඒ පුද්ගලයා කියන්නේ සනස්කල කියන්නේ මොලේ හැදුවොත් මොලේ උකුරන්න පුළුවන්. ඇත්තනේ ළමයි. සමහර උදේදම් මාස්ටර්ලා තමම ලස්සන කරනවා. ඒගොල්ලෝ උදේදම් ප්‍රෝග්‍රෑම් වල ලස්සන වීම. ලස්සන තමයි උකුරන්න වෙන්නේ. ඒ කියන්නේ ලස්සන කෙනෙක් අද කියලා කැත වෙන්න නෙමෙයි. තමන් උපතින්ම මොන හරි පාට සුදු නම් දැන් කළු වෙන්න ප්ලෑන් කරන්නේ හවුවිට ගන්න ඕනේ නැහැ. හරිද? සමහර පුතේ මේ කට්ට කළු මිනිස්සු සුදු වෙන දාගෙන ලෝකෙ දින ඔක්කොම ගැන උලනවා. සුදු වෙලා හැම උකුරන්නද හැම ඇරලි ඉවරලා. හරි. තමන්ගේ මොළය හදන්න. උපතින් ආව පාට උපතින්ම තියෙ එක ප්‍රශ්නයක් නෑ. ඒක ඉතින් තියෙන විදිය. පාට නෙමෙයි හදන්න ඕනේ. ඒක පිරිසුදුව ඉන්න, ඒ ටික තියාගන්න. ඒක හරි. ඒව නේ මම කියන්නේ ඇදලා නාන්නේ නෑ. පාඩම් කරලා නෙමෙයි නැත්තම් කියන දේ පටලලා ගත්තොත් මාරඩ එන්නේ. කවුරුද 20කින් ඉන්න මගදී හම්බෙයි ඔටු පෙරාගෙන අඩු පෙරාගෙන. ඇයි පුතේ මේ නෑසෝ එදා කිව්වනේ. ලස්සන වැඩක් නෑ කියලා. මං එදා ඉඳලා අද වෙනකන් නෑ වෙන්නේ. ඒ මේව කියන්න එපා. හොඳේ මම කියන්නේ ඒව නෙවෙයි අද. කියන දේ මොලාරිද මට ප්‍රශ්න මම කියන්නේ මොලේ හදන්න. උපරිම හදන්න. එක්සයිසින් කරන්න හෙල්ත් එකට සෞඛ්‍ය අවශ්‍යයි. ඒක නෙමෙයි මම කියන්නේ. හරි. වැඩිපුර මොලේ හදන්න. මානසිකයක් දරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් පමණක් හිතන එක්සයිසින් කරන්න. හරි. මේක ලොටරියක් වගේ වැඩක් ළම. ඇත්තම chance එකක් තියෙනවා නියමටමනේ. බලන්නකෝ. all l pass නම් 9s දාලා. ඕ 8s හරි තමන්ට පුළුවන් උපරිම දාලා. A levels පුතේ maths හරි science හරි commerce හරි tech හරි කරලා තියෙනවා නම්. යුනිවර්සිටි පාස් නම් ඩිග්‍රී එකක් හොඳ වැලිඩ් ඩිග්‍රී එකක්. ඒ කියන්නේ ඉතින් මම හැමදාම කියන්නේ අද නෙමේ තව 10ක් අවුරුදු 20ක් 30ක් 40ක් තියෙන ඩිග්‍රියක් හොයාගන්න. ඒ ජොබ් එක රැකෙනවට අවුරුදු ගාණක්. ඒ වගේ ජොබ් එකක් හොයාගන්න. හරි. එහෙනම් මොකද වෙන්නේ? අවුරුදු 40ක් ගියත් තමන් කිසි ප්‍රශ්නයක් නැහැ. මාසෙ ලක්ෂ 50කටත් එක තැන ඉඳලා හම්බ කරනවා. අද 50 ජොබ් එක ගියොත් ලක්ෂ 50 ඊට ලක්ෂ 100ක් හම්බ කරනවා වෙන්න පුළුවන්. අනිමිසු මුළු ජීවිත කාලෙම දුක් විඳලා හම්බ කරන එක ඔයගලගේ මාසෙ පඩිය වෙන්න පුළුවන්. මේ ඔක්කොම එතනට යන්නේ කාරණා නෑ. හැබැයි කීප දෙනෙක් යනවා. ඒ යන කීප දෙනා අතර ඔයගොල්ලෝ වැටෙනවා. මම මේක ඔළුවෙන් හිටගෙන කිව්වත් මම මේක මොන ක්‍රමයකට කිව්වත් තනියකින් හිටගෙන කිව්වත් ඈ මොන කොහෙන් කිව්වත් පුතේ වැඩක් නෑ. මම මේක අවුරුද්දක් කිව්වත් හැමෝම ඉලක්ක වලට යන්නේ නැහැනේ පුතේ ඉතින්. හරිද? කට්ටිය මේ ලොටරි එක ඇද ගන්න නෑ. කට්ටියට පස්සේ ඉතින් මහන්සිලා කොට යනවා. සමහර අය. සමහර ඉතින් හැමදාම මහන්සිලා කොට යන්නේ. මොනවා කරන්නේ? දෙක තමයි ජීවිතේ නේද? මම ඔයගලන්ට දැන් ඔයගලන්ගේ ඔපචුනිටි තියෙන වෙලාවේ කියනවා. තාම ඕලෙල්ලෝ ග්‍රේඩ් 10 ඉන්න අය තාම chance එක විවෘතයි. open probability විවෘත සම්භාවිතාවක් තියෙනවා. නේද? වැඩ කරන්න, මහන්සි වෙන්න, exam ටික පාස් වෙන්න, lazy path එක තෝරගන්න පුළුවන්. lazy path කියන්නේ පුතේ
මහන්සිය අධ්‍යාපනය. ඊට පස්සේ පාර ලේසි. ඩිග්‍රිය කරගන්නකම් මාර දුකක්. ඊට පස්සේ මාර සතුටක්. දැම්ම අධ්‍යාපනය අත්හැරපු කෙනාට මාර ජොලි. නිකන් ඉන්නේ පාඩම් කරන්නේ නැහැ. අන්තිම කාලේ අමාරුයි. කියන්නේ අවුරුදු 25 විතර පස්සේ අමාරුයි. ජීවිත කාලෙම කට්ට ගන්න ඕනේ ගොඩ යන්නේ. සාර්ථක වුණොත් එහෙමයි නැත්නම් උත්සාහ කරලා මැරෙන්න වෙනවා. උත්සාහක මරණයක්. හොඳට උත්සාහ කළා මාංශ තුන ගොඩ යන්න බැරි වුණා. හරි කියන දේ තේරෙනවා කියලා හිතනවා. ඒ නිසා තමන් ඉලක්ක හදාගෙන මාංශ වෙලා මේකට යන්න සිස්ටම් එක තුල හරිද? ඒකට මම මේ ඔළුව හදන්නේ. ඒකට මාංශ කරවන්නේ. හරි බලමු. ලැන්ග්වේජ් එක කොහොමද යන්නේ? ඒ නිසා මේක ඔක්කොම ප්ලෑන් කරලා හරියට මේ මට එසේද අරගෙන වෙන හරියට තමන් ලෑස්ති වෙන්න ඕනේ ක්‍රමයක් හදලා ලෑස්ති වෙලා ලකුණු ටික ගන්න. almost no errors. පුතේ යටිලා බලමු නේද? all sentences incorrect. ඔක්කොම වැරදි නම් 0. only a few ටිකක් හරි. එකයි. errors ටිකයි තියෙන few errors. few කියන්නේ ටිකයි. meaning is not clear. අර්ථය ටිකක් පැහැදිලි මදි. due to language problems. භාෂාවේ ගැටලු. හැබැයි good range of vocab. දැන් තනියම වචන පාඩම් කරගන්න මම එකයි පටන් ගත්තන තනියම වචන පාඩම් කරලා තමන්ගේ අතේ තියෙන ලොකු වක්කීමක්. හරි. හැබැයි 2 to 3 marks ඒත් හම්බ වෙනවා. almost no errors. වැරදි ඇත්තම නෑ වගේ. well connected sentences. හොඳින් සම්බන්ධිත වාක්‍ය තියෙනවා. good range of vocabulary. හොඳ පරාසයක වචන තියෙනවා. style of language is used is suitable for a speech. style එක භාෂාවේ style එකක් තියෙනවා. speech එකට good morning පටන් ගන්න විදිය නේද? to everybody පටන් ගන්න ක්‍රමයක් තියෙනවානේ. අවසන් කරන විදියක් තියෙනවානේ. thanks a lot for listening to me. නැත්නම් thanks a lot for giving your fullest attention, your kind attention. ඒ අවසන් කරන විදිය ඒ භාෂාවේ ශෛලය quality වෙන්න ඕනේ. used is suitable for speech. ඒක ගැලපෙන්න ඕනේ. එහෙනම් 4 to 5. article එක marks වෙන විදිය බලමු. article එක. article එක ලකුණු වෙන විදිය බලමු. all sentences incorrect. all sentences incorrect. සීලම වාක්‍ය වැරදි. all sentences incorrect. සීලම වාක්‍ය වැරදි. only a few correct sentences. නිවැරදි වාක්‍ය ටිකයි තියෙන්නේ. only a few correct sentences. නිවැරදි වාක්‍ය ටිකයි තියෙන්නේ. ඒකට mark 1 නම් වෙනවා. ඔක්කොම වැරදි නම් 0 ටිකක් කරනවා එකයි කලින් වගේම තමයි. few errors වැරදි ටිකයි. meaning not clear at times. සමහර අවස්ථාවල meaning එක clear නැහැ. due to language problems. භාෂාවේ ගැටලු නිසා. good range of vocabulary. හොඳ range එකක් තියෙනවා වචනවල. හොඳ range එක වචන පාවිච්චි කරලා තියෙනවා. 2 to 3. almost no errors. බොහෝ දුරට කිසි වැරද්දක් නැහැ. well connected sentences. හොඳින් සම්බන්ධිත වාක්‍ය. good range of vocab එක හොඳයි. ශබ්දකෝෂය වචන හොඳයි. style of language භාෂා ශෛලිය හොඳයි. suitable for an article. article එකක් කියන්නේ පුතේ පොඩ්ඩක් ටික ලස්සන නිකන් ගලාගෙන යන ක්‍රමයකට වැඩිපුර තියෙන්න ඕනේ. essay එකක් යන්න ඕනේ. essay එක logical තර්කානුකූල වෙන්න ඕනේ essay එකක්. argumentative වෙන්න පුළුවන්. ඒකේ තියෙන්න පුළුවන් පොඩි argument එකක් හදලා. පොඩි තර්ක විතර්ක යන භාෂාවක් තියෙන්න පුළුවන්. article එක ඒව නෑ ටිකක්. ටිකක් සුන්දර වෙන්න ඕනේ භාෂාව. ටිකක් smooth වෙන්න ඕනේ. ඒ වෙනස ඔය කියන්නේ. අපි practical answers එකම කතා කරන පස්සේ පුතේ. ඒතර බලමු මොකද්ද මේ කියන්නේ කියලා. දැන් නෙමෙයි අද නෙමෙයි පස්සේ අද වෙලා වදී. essay එක කරමු මොනවද කියන්නේ. දැන් essay එක අර මොකක්ද දෙකට ගන්න. ඒකට හොඳ සිංහල වචන බලමු. බහුතරයක් ශ්‍රී ලාංක මදර්ස්ලාගේ මවුරුන්ගේ අර මේ හදවතේ නේද හද ගැස්මේ ගැහෙන රාවේ වගේ තියෙන essay එකනේ. essay එක ලිවීම රචනාව බලමු දැන් mother's dream එක. හරි. හැමෝගෙම නෙමෙයි සමහරුගේ හොදේ. all sentences incorrect. සීනු වාක්‍ය වැරදි නම් 0. only a few correct sentences. හරියව ටිකක් 1 mark. a few errors වැරදි ටිකයි. meaning is not clear. හැබැයි අර්ථය පොඩ්ඩක් පැහැදිලි නැහැ. at times සමහර වෙලාවල due to language problems භාෂාවේ ගැටලු නිසා. good range of vocabulary ශබ්දකෝෂය භාවිතා කරන range එක හොඳයි. 2 to 3 marks. almost no errors. බොහෝ දුරට වැරදි නෑ. well connected sentences හොඳින් සම්බන්ධිත වාක්‍ය. good range of vocabulary හොඳ range එක vocab එකක් තියෙනවා. වචන තියෙනවා. style of language
භාෂා ශෛලිය use these භාවිතා වෙලා තියෙන is suitable for an essay. essay එකක් පුතේ පොඩ්ඩක් තර්කානුකූල යන්න දෙපයි. නේද? අන්න ඒක මේ කියන්නේ. ඒ quality තියෙනවා නම් ලකුණු හම්බ වෙනවා. ස්ටෝරි එකක් බලමු කොහොමද කියලා. ඔය ඔක්කොම එක නේද බලන්නකො ඉතින් මේ නැවත නැවතම රිපීට් කරන්නේ ඒකනේ. බලන්න. all the sentences incorrect 0, few correct 1, few errors meaning not clear, good range of vocab එකක් තියෙනවා. හැබැයි language problems 1 2 to 3. හරි. මේකෙදි good range of vocab එකක් කොහොමද තියෙන්නේ බෑ කලිනුත් තිබ්බනේ. අවුල තියෙන language එකේ problems තියෙනවා. ඒ නිසා meaning එක පොඩක් අවුල්. errors පොඩ්ඩක් තව තියෙනවා. එහෙනම් 2 to 3. almost no errors නම් well connected නම් good range of vocab නම් style එක හොඳ නම් ඉතින් අනිවාර්යෙන්ම 4 to 5. ස්ටෝරි එකක් කියනකොට මතක තියාගන්න ස්ටෝරි එක පොඩක් අර past tense අතීත කාලේ යන බව. ස්ටෝරි වර්තමාන කාලේ වෙන්නේ නැහැ I go home every day. Then the person meets me every day. Then he takes a knife. He runs after me. හැමදාම පියා කරන් එළවනවා. Then I run. මෙහෙම කියන්න බෑනේ. I was walking on the road yesterday after my class. I met a person on the road. He seemed to be a crazy person. He got a knife in hand. He pointed it at me. He chased me. I was so frightened. I started running. I ran all the way. At last, at last, I had no more strength to run. I stopped and cried, "Don't kill me. Please leave me alone." He came to me, cut a piece of mango and said, "This is a piece of tasty mango. Please try it." අපිට පුළුවන් කතාව අඳුර එකද ලස්සන ගැලක් මම මේ නිකන් කිව්වේ ටිච් එක. හරිද? ඕන ඉතින් යන්න පුළුවන් මේ මැච් එක විදියට. හරි. මම කියන්නේ ස්ටෝරි එකක් වුණාම අර ඒ යන ෆ්‍රීකවන්සි එක සීක්වෙන්සස් ටික කාලේ අතීතෙට දාලා එක ගානට ගිහිල්ලා ඒවා සීක්වෙන්ස් තිබිලා ඒක ඔක්කොම හරියට යන්න ඕනියා. ඒක තමයි quality කියන්නේ. ඩයලොග් එකක් බලමු කොහොමද කියලා. all sentences incorrect නම් 0, only a few නම් 1. කලින් කතාවට වඩා චුට්ටක් මෙතනනවා. few errors in exchanges මේ දෙන්න ඌමාරු කරගන්න භාෂා මේ තියෙන exchanges වල ඌමාරු කරන වාක්‍ය කොටස් වල errors ටික නම් තියෙන්නේ. meaning is not clear meaning එකක් තියෙනවා not clear due to language problems. උත්සාහ කරලා තියෙන්නේ දැන් ඕන එක මෙයා මෙහෙම කියන බව. හැබැයි language එකේ errors තියෙනවා පොඩි. ඒ නිසා පොඩි අවුලක් තියෙනවා. good range of vocabulary. හොඳ හැබැයි වචන පාවිච්චි කරලා තියෙනවා 2 to 3. next බලමු. almost no errors. වැරදි ඇත්තෙම නැහැ. well written exchanges හොඳට දීලා තියෙන exchanges ටික. appropriate ගැලපෙන conversational language. සංවාදමය භාෂාවක්. දැන් are you going? yes sir. එහෙම කියන්නේ නැහැ නේද නේද? හරි. එහෙම වුණොත් ආමි භාෂාවක් වෙනවා. මේ ගැලපෙන සංවාදෙමට yes dear what to do හරි මොනවා හරි කමන්නේ සංවාදේ භාෂාව. good range of vocabulary හොඳ vocab එක. same utterances පුතේ utterance same utterance ප්‍රකාශය not repeated එකම දාලා බලන්න ඔක්කොම repeat වෙලා නැත්නම් සමහරවිට දෙනවා okay sure okay sure okay sure පටන් ගත්තලා ඉතලා එක්කෙනෙක්ගේ okay sure තියෙනවා. why not I will එකම repeat වෙනවා ළමයි repeated කොහෙද එහෙම කිසිම එක බෑ. මේවා විතරනේ උඩේවත් බෑ. හොඳේ essay එකෙත් බෑ repeat කරන්න. කිසිම එක repeat කරන්න බෑ එහෙම. හරි. පැහැදිලිනේ? දැන් මෙතන ලිටරචර් සාහිත්‍ය කරන කෙනෙක් අහන්න පුළුවන් අපේ අයිතියක් නේ. අපිට පුළුවන් repetition කියන්නේ සාහිත්‍යමය මේ ටෙක්නික් කියන්නේ පොයි ටෙක්නික් කියන්නේ. poem එක අපි repeat කරනවා. ඔය මේ poem එකක් repeat කරනවා තමයි සාහිත්‍ය repeat කරන්න පුළුවන් තමයි. අපිට පුළුවන් පුදේ යම් තැනකදී ඉතාමත්ම ලස්සනට අපි ඕගනයිස් කරන ස්ටෝරි එකම කෙනෙක් ඉන්නවා යා එකම දේමයි රිපීට් කරන්නේ. අපිට එතන පුළුවන් පෙන්වන්න මිනිස්සු මානසිකව එතනින් ඉස්සරහට යන්නේ නැහැ කියලා ගන්න ඒක පොඩි සැඟුණු අර මට ඒවට සිංහලෙන් නැති අර අපි මේ දාන ටෙක්නික් එකක් වෙන්න පුළුවන් පුදේ අපේ රයිටින් වල. නමුත් මේ ලියන්නේ විභාගයට ලකුණු ගන්න. මේක මේ සාහිත්‍ය නිර්මාණයක් කරන අවස්ථාවක් නෙමෙයි ලෝකේ නම්බර් 1 කතුවරයා වෙන්නේ. මෙතන තියෙන ක්‍රම ටික අපි අනුගත වෙන්න ඕනි. තර්ක වැඩක් නැහැ. තර්ක විතර්ක අදාළ නොවේ. තියෙන ටෙක්නික් එකට මම මේ කියන්නේ එකයි මේකට යන්න. හරි? නැත්නම් සමහර මම ඇයි ඉතින් මෙහෙම මම මොනවා කරන්නද ළමයි මම නෙමෙයිනේ මාකින්ද දන්නේ. මම රටේ අධ්‍යාපන ඇමතිවත් මේ කමිටුවක සභාපතිවත් නැත්නම් මේක මාකින් එක හදන කමිටියක ඉන්නවත් මොනවාක්වත් නැහැනේ ළමයි. ඉතින් මට කරන්න දෙයක් නැහැ. මම සිලබස් හදන්නෙත් නැහැ. I just teach මම ගන්න විතරයි. හරි? ඉතින් මට පුළුවන් තියෙන දේ කියන්න. හදන දවසක් આવොත් මම බලන්න ඔයගොල්ලෝකින් තරක. same utterance not repeated. එන්න බෑ රිපීට් වෙලා. දැන් ෆෝමැට් එකට එමු. ෆෝමැට් එක කොහොමද වෙන්නේ? ෆෝමැට් එක ආකෘතිය
organization කියන්නේ සංවිධානාත්මක බව. සංවිධානය කරලා තියෙන විදිය මේවා. සංවිධානය සංවිධානය කියන්නේ හරියට මෙහෙම හරි මෙතනට මේක මෙහෙම කරලා සංවිධානාත්මක බව quality එක මෙහෙම වෙන්න ඕන කියලා ඒ වගේ ස්පීච් එක. No organization at all. කිසිම සංවිධානයක් හරියට නැහැ පිළිවෙලට නැහැ. zero. Ideas no connected එක not connected වෙන්න ඕනේ. Properly හරියාකාරව and meaningfully. Ideas ටිකක් දාලා තියෙනවා ස්පීච් එකේ. හැබැයි පුතේ හරියට සම්බන්ධ වෙලා නැහැ. connected වෙලා නැහැ. meaningfully මේක වෙලා නැහැ. අර්ථවත් වෙලාත් නැහැ. 1 mark. ideas ටිකක් තියෙනවා දැන්. 2 හම්බෙනවා appropriate beginning. ආරම්භය appropriate ගැලපෙන්න දාලා තිනවා. and an ending අවසානය. අර කලින් මම end එක දැම්මම මේගොල්ලෝ දාලා දුන්නා දැන් උන end එකයි දාන්නේ. හරි? an ending අවසානය for a speech. speech එක ending එක තියෙනවා හොඳට හරියට. well organized ideas. හොඳින් සංවිධිත සංවිධානය කරන ලද අදහස් තියෙනවා. connected සම්බන්ධිත එකිනෙක meaningful අර්ථවත් paragraphs ඡේද තියෙන්න ඕනේ 2 marks. එහෙනම් බලමු ආටිකල් එකට අනේ තියාන්ත එකම දේ මොකටද රිපීට් වෙන්නේ මම බයයි මේකක් තුනක් තිබ්බනම් ටයිම් එකත් මදි වෙනවා. අන්තිමට තව ටිකක් කරලා වොයිස් එකක් නැති වෙනවා. හරි. format and organization බලමු. article essay story ඔක්කොම එක විදිය බලන්න. මොකද්ද? no organization at all නම් කිසිම සංවිධානයක් බව නැත්තම් zero. ideas not connected properly and meaningfully නම් අර කලින් වගේම තමයි 1. well organized ideas තියෙනවා. පොත සංවිධිත අදහස් තියෙනවා. connected meaningful paragraphs තියෙනවා. එකිනෙක සම්බන්ධිත අර්ථාන්විත ඡේද තියෙනවා නම් 2 marks. බලන්න එහෙනම් dialogue එකක් කොහොමද format එක වෙන්නේ? no organization නම් 0. ideas not connected නම් 1 කලින්ම තමයි. well organized ideas නම් connected meaningful exchanges අර දෙබස් හොඳට meaningful විදිහට connect කරලා තියෙනවා නම් අහන එකට හරි උත්තරයක් are you going yes I am going නැත්නම් yes I am නැත්නම් no I am not හරියට තියෙනවා නම් 2 mechanics තමයි පුතේ වටිනම කොටස සමහර තැන්වල සමහරුන්ට තේරෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා mechanics කියන්නේ මොනවද කියලා ඒක හොඳට ඔළුවට ගන්න unintelligible handwriting කියෝ ගන්නම බෑ සෙන්රත් පරණ විතාන මහත්තයා කෙනවත් බෑ ඉංග්‍රීසියෙන් දා මම දන්නේ ඉංග්‍රීසි වල කවුද කියලා ඒ වගේ ආග යූස් කරන්න ඉන්නේ ඒවා සම්බන්ධයෙන් ඒකින්ද හොයලා බලන්න ඕනේ හරිද සෙන්රත් පරණ විතාන මහත්තයාට මම හිතන්නේ ලැන්ග්වේජස් ගොඩක් පුළුවන් ඉංග්‍රීසි ඇතුළත් ඔව් මම මතක විදියට නේද 100%ක් කොහොම මතකත් නෑ ළමයි දැන් නම් හරි සමහරව අමතකත් වෙලා යනවා සමහර ෆැක්චුවල් දේවල් සමහර සිංහල දේවල් හිස්ටරි දේවල් දැන් මතකත් නෑ හරි රජවරුන්ගේ නාමාවලියක් එහෙම ඇහුවොත් මට ඇත්තටම මතකයි කීප දෙනෙක් මතකයි ප්‍රධානයි කිව්ව මතකයි හැමතිස්සම කියන දුටු ගැමුණු මතකයි පරාක්‍රම බාහුව මතකයි අනේ මන්ද ගජබාද විජයබාද කියන මතකයි හරිද ඔක්කොම මතක මේ වගේ තමයි එන බලන්න unintelligible handwriting කියෝ ගන්නම් බෑ මොකාගෙනවත් එහෙනම් 0 handwriting clear පැහැදිලි අත්අකුරු but errors in spelling වැරදි ටිකක් තියෙනවා and function marks විරාම ලකුණු full stop capital හරි simple letters හරියට තියෙනවා capital මූලට name එක මූලට ඉතුරු අකුරු ටික small letters ඒ කියන්නේ පොඩි අකුරු ඒ කියන්නේ අපි simple letters කියලා ලංකාවේ කියන්නේ හරි පැහැදිලිනේ ඒවා එතකොට question mark එක සාහනිකුත් ඔක්කොම ටික බලන්න එතන තියා function marks ටික ඒවා පොඩි errors ටිකක් තියෙනවා හරි එන 1 a few errors in spelling and punctuation clear handwriting 2 marks no spelling errors බිඳුවයි 0 correct punctuation හරියට විරාම ලකුණු දාලා clear handwriting clear no issues ඔක්කොටම මේක තමයි බලන්නේ 3 marks is done if the candidates are asked to write sentences example picture based descriptions the sentences should be relevant and grammatically correct ඒක දැන් ඉස්සර දාලා නැහැ දැන් අඩුයිනෝක එන්න තියෙන සම්භාවිතාව හැබැයි ඉතින් මේක නොවෙනවම කියලා කියන්නේ නෑ මම ඒ කියන්නේ පුතේ අර ඔය කියන්නේ ටෙස්ට් 3 වගේ තැනකට පික්චර් එකක් දීලා ලියන්න කිව්වොත් දැන් තියෙන පික්චර් එක දීලා ගැෆීල් කරන්නේ නමුත් ලියන්නත් ආවනේ කාලයක් අන්නේ වගේ තැනක මෙතන if the candidates are asked to write sentences example picture based descriptions the sentences should be relevant and grammatically correct එහෙම තැනක් තිබ්බොතින් grammar හරියන්න ඕනි relevant අදාළ කරුණු හරියට ලියලා තියෙන්න ඕනි
1 mark is given for each correct sentence. හරි ඒකට ලකුණු 1යි පහට ලකුණු 5යි. 3 වලට number 3 test 3 වලට තමයි ඔක එනවා නම් එන්න තියෙන්නේ. දැන් හරිනේ මේ මාකින් එකේ ගියත් එකම කතාව ඔය තියෙන ඔක්කොම ටික හරිද? ඕන්න මම තව දැන් ඔන්න මම මේකට එනවා මොකද චමත් නෙට්සර ආපු දෙයක් නිසා ෆෝමැට් එක ඇව්වනේ හරි කියලා දෙන්න පුදු new syllabus paper 2 paper 1 එකෙන් පටන් මේකේ මේ මුලින් තියෙන paper 2 ඊට පස්සේ paper 1 ද කොහෙද මතක ඔව් ඒ අලුත් ක්‍රම වල හදලා තියෙන මේ ලෝකේ වනේ හරි බලමු test 1 පුතේ චමත් test 1 පළවෙනි ප්‍රශ්නේ අපි දෙක දෙපැත්තට දාලා හරියට බලමු මේ වැඩි මේ පිළිවෙලට ඒ කියන්නේ ෆෝමැට් එකයි example sample paper එක. දැන් පුතේ මම කියලා දෙන්න මේ paper structure එක paper ආකෘතිය අනවශ්‍ය කට්ටිය අයින් වෙන්න පුළුවන්. paper structure හොඳටම දන්නවා නම් ආයි ඔක කියලා දෙන්න නැත්නම් තමන්ට අයින් වෙලා පාඩමක් කරගන්න පුළුවන්. බලමු test 1 vocab එක වචන check කරන්න. ඔයගොල්ලෝ කොච්චර වචන quality එක දන්නවද? මම මේක අයින් කරලා දාන්න ඉපඩන්නේ නැහැ නේ. මේකත් ඇත්තටම වැඩක් කියලා. හරි. test 1 වල vocab එක බලන්නේ වචන ශබ්දකෝෂය වචන භාවිතා කිරීමේ හැකියාව ඔයගොල්ලන්ගේ quality එකට හරියට meaningfully අර්ථය දන්නවද කියන එක. ඒකට ලකුණු 5යි 5 marks. test 2 grammar බලන්නේ. test 2 grammar knowledge එක. grammar දැනුම බලන්නේ. හරිනේ before for මේ මොනවද මේ prepositions නිපාත වල දැන්නේ. grammar තමයි. grammar වල එක කොටසක් conjunctions එන්න පුළුවන් මොනවා හරි කමක් නැහැ. grammar බලන්නේ. ඒකට 5. දැන් grammar පාඩම් කරගන්න වෙනවා එහෙනම් හොඳට ආයි vocabම දෙකක් එනවා vocabම දෙකක් තියෙන හොඳේ මේසි නෑ මෙතන ඒකට gaps 10ක් ඇවිල්ලා ඒකට answers 10ක් දාන්න ඇවිල්ලා ඒකට භාගි ගානේ half ගානේ එතකොට 10 දෙකට බෙදුණා 5යි හරි එහෙම වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් මම උත්තර එක මොකද්ද මේකේ 10ක් තියෙනවද මේකේ 10 තියෙනවා ඔව් මේ 3 එකේ 10 තියෙනවා කොහොමත් මේකට දැන් 10ක් එනවනේ මේක හරි දැන් ඒකෙත් බලන්නේ නම් මොකද්ද? පේනවනේ vocab එක. ඉස්සර බැලුවේ vocab එක නෙමෙයි ආ. ඉස්සර බැලුවේ picture description එකක් දාලා ඉවරලා vocab එකම නෙමෙයි vocab එකත් included. එතන බැලුවේ description එකක් ලියන්න තියෙන හැකියාව. හරි? කියලා writings තියෙනවා පුතේ. guided writings කියලා තියෙනවා. free writings කියලා තියෙනවා. picture based writing එම් writings වර්ග තියෙනවා. එහෙම එකක් ඉස්සර තිබුණේ. හරි? ඒතර ඒකට අපි කිව්වා තප්පරයක් දෙන්න මට දැන් මේ කාලෙකින් එක අවනෙත් මේක ටෙක්නිකේ නම මතක වුණා. අපු වයින් එක සම්මිත වගේ දේවල්ක් හිතක මම කියන්නේ. මිනිත් එකක් දෙන්න මතක් තියා. ඉස්සර ප්‍රශ්නේ. picture එකක් තිබම ලියන එකට. data transfer මම තුකුණු වැරකුත් නෙමෙයි මොලේ නම ඉස්සර මෙතන දුන්නේ විදිහ picture එකක් දීලා ඒකට data transfer කියලා data transfer කියන්නේ පුතේ දත්ත ලබා දීලා තියෙන picture එකක් විදියට picture එකක් විදියට ලබා දීලා තියෙන data ටික අපි ඒ තොරතුරු data තියෙන්නේ දත්ත තියෙන්නේ අපි මොනවා බවට පත් කරන්න ඕනිද sentences බවට decoding skill එකක් දත්ත ලබා දීලා තියෙන්නේ එන්කෝඩ් කරලා පික්චර් එකක් විදියට. අපි ඒක ඩිකෝඩ් කරනවා. මේකදී බලන්න ඩිකෝඩින් ස්කිල් එකක්. මොලේ තියෙන ඩිකෝඩින් ස්කිල්. මොලේ දැන් ඩිකෝඩින් කියලා දෙන්න ඩිකෝඩින්. දැන් පුතේ අපිට මම හෙන වචන ටික ඕගොල්ලෝ මොලේදී තේරුම් ගන්න ඩිකෝඩ් කරනවානේ. ෆෝන් එකේදී මෙහෙන් යන්නේ හඬ යනවාද කියන්නකෝ මේ අවකාශය හරහා නෑ යන්නේ තරංගයක්. ඒ තරංගෙ හෙන් ලැබෙනවා. නැවත ඒ තරංගය ඒගොල්ලෝ හඬක් බවට එහා පැත්තේදී වෙනස් කරලා ඉඟුත් කරනවා. ඩිකෝඩින් ස්කිල් එකක්. data transfer කිරීම. දත්ත දීලා තියෙන පික්චර් එකක් විදිහට අපි ඒක ඩිකෝඩ් කරලා මොලේ තියෙන ඩිකෝඩින් ස්කිල් එකෙන් හඳුනාගෙන මොලේ තියෙන ඩිකෝඩින් ස්කිල්ස් කියලා එකක්. ඒක සමහරගේ වර්ධනලා සමහරගේ තාම මදි ඇති. හරි. මේ ඩිකෝඩින් ස්කිල් එක හරහා පින්තූරයක් ලෙස ලබා දී ඇති දත්ත වටහාගෙන sentences බවට ලිවීම තමයි ඉස්සර තිබුණේ. data transfer කියලා. දැන් තියෙන්නේ අපිට vocab එක check කරන්න ප්‍රශ්නයක් බවට එක වෙනස් වෙලා පික්චර් එක දීලා වචන දීලා හෝ නැති අවුරුදු තියෙනවා. වචන නොදෙන අවුරුදු තියෙනවා. නොදෙන්න පුළුවන් දීලම තින්න කියලා මම කියන්නේ නැහැ. නොදෙන්න පුළුවන්. දැන් ෆිල් කරන්න තියෙනවා.
හරිද ළමයි? දැන් තියෙන vocab එක හදන්න. gaps 10ක් තියෙනවා. ඊට තියෙනවා test call reading. reading හැකියාව check කරනවා. reading යමක් කියවල වටහාගෙන උත්තර ලියීම හැකියාව. හරිනේ? මේක කියවලා සාමාන්‍ය ඉතින් මම ඕගලන්ට ඔයාලට සරල ක්‍රම ප්‍රශ්නේ දිහා බලලා වචනකින් ලකුණු ගන්න ක්‍රම කියලා දීලා තියෙනවා ළමයි. ආයෙ තව මොනවද කියන්නේ ඔයාලට? ප්‍රශ්නේ දිහා විතරයි බලන්න කියලා. occasion අවස්ථාව මොකද්ද? මේ occasion එක මොකද්ද? කොහෙද ඇති බලන්න. the annual English day අන්න ඒ වගේ. හරි ඒකෙදි බලන්න reading යමක් කියවල වටහා ගැනීමට තියෙන හැකියාව. ඊළඟ එකත් reading එක. test 5 එක. බලමු එහෙමද කියලා මේ paper එක. ඔව් මේක read කරලා මේ gap එක fill කරන්න. හැබැයි පුතේ මේකෙදි මාරයි හොඳේ. මේකෙදි reading කිව්වට ඇත්තටම මේකට දාලා තියෙනවා නිකන් grammar එහෙමත් අවශ්‍ය වෙනවා. එතකොට මොලේ තියෙන ගොඩාක් skills වර්ග මේකෙදි පාවිච්චි කරන්න වෙනවා. සමහර තැන්වලදී පොඩි ටෙක්නික්ස් අපිට ඕන වෙනවා. සමහරට එහෙම නැතුව ටක් ගාලා මේක තේරුම් ගන්න ඔක්කොම මිනිස්සු ලියන කට්ටිය ඉන්නවා. නමුත් අර මම පෙන්නන්නේ සරලකම මම කියලා දුන්නානේ. දෙපැත්ත බලනවා. මේ දෙපැත්ත බලනවා. මැද වචනේ දෙපැත්ත හොයාගත්තම නිකන් හම්බෙනවා. බලමු මේකෙදි මොකද්ද? holiday to L. ඔය L නෙමෙයි L. බලමු. L. Where are we planning to go? L. Holiday to L. Plans to go on a holiday to L. අන්න ඒ වගේ දෙපැත්ත බලලා ඉස්සරහ වචන පස්ස වචන ගලපලා ආන්සර් කරන්න පුළුවන් ටෙක්නික්ස් තියෙනවා. කොහොම වුණත් මේක තියෙන්නේ මොකද්ද? රීඩින්ග්ම තමයි. කියවල වටහා ගැනීම හැකියාව. ඕකෙදි මම ඉතින් තව වෙනස් ලේසි ටෙක්නික්ස් කියලා දෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් ටෙක්නික් එක දීලා තියෙන රීඩින්ග් කියලා. මම අසල රීඩින්ග්ම මම කවදාකවත් ඔයාලට මුළු පැරග්‍රාෆ් මුළු ඩයලොග් එකක් කියවන්න කිව්වට කියලා නෑ ළමයි. මම කියන්නේ දෙපැත්ත බලන්න. ඒ ටික හොයන්න උත්තරේ හම්බ වෙනවා. ක්ෂණික වැඩි ඉවරයි ලකුණු ටික හම්බ වෙනවා. පස්සේ දවසක පාස්වර්ඩයක් වගේ පැරග්‍රාෆ් එක කියවන බලමු. මම මගේ විභාගවල තිබුණ පැරග්‍රාෆ්ස් මොනවද තාම දන්නේ නැහැ. සමහර පැරග්‍රාෆ්ස් මට යුනිවර්සිටි එකේ ෆස්ට් ඉයර් තිබුණා පැරග්‍රාෆ්ස් තියෙන පුතේ පිටු 5ක 6ක විතර. ප්‍රශ්න දුන්නා එක දිගට වැලට. ඒවා මතක තියාගන්න ගියොත් පුතේ පිස්සු දෙනවා. දෙන්නෙත් පුතේ ජීවිතේට අහලා නැති ඒවා. එක මෙඩිකල් සම්බන්ධයෙන් මෙඩිසින් සම්බන්ධයෙන් තියෙන පැරග්‍රාෆ් එකක්. ඒ අපිට කවදාකවත් දන්නේ නැති ටර්ම්ස් තියෙන පැරග්‍රාෆ් එකක් දීලා අපේ guesses කරලා contextual understanding එක යමක් භාවිතයදී වෙලා තියෙන විදිය බලලා තේරුම් ගැනීම හැකියාව චෙක් කරනවා. ඕපන් එකේ වගේ මට තිබුණා ඒක. ඔය එක්සෑම් එකේ. හරි. දැන් නැහැ. බලමු. ඊළඟට බලන්න writing. ඊළඟ ටෙස්ට් 6 වල writing. එහෙමද බලන්නකෝ. ඔන්න චමන් දෙස්සර වාගේ අවශ්‍යතාවයන් අනිත් පැත්තට එක වාසිය ගන්න. ඔව් writing එක තමයි මෙතන writing. හරි. මම දන්නවා ඉතින් මම ඔයගලන්ට තේරෙන්න තමයි කියන්නේ එහෙමද බලන්න කියලා හරි. නැත්තම් මාත් දන්නේ නැති කියලා බලන්න. right note ආව් ලියන්න තියෙන්නේ හරි. වැටි හරි. ඒකට 5 marks. අර C2 L3 කියන්නේ මොකද්ද කියලා දන්නව නේද? content වලට 2යි අඩොම් කරුණු වලට language එකට 3යි. ඊළඟට reading එකක් තියෙනවා. yes reading එකක් තමයි. හරි. හරි නම් ඉතින් ක්‍රමය මොකද්ද? හොඳට paragraph එක කියලා උත්තර ලියන්න. එහෙමනේ අනිත් එක මම නම් කියන්නේ හොඳට ප්‍රශ්නේ බලලා paragraph එක උඩින් හොයනවානේ යන්න. හරි. ඒ කියන්නේ skimming, scanning, comparison කියන අපිට තියෙන ක්‍රමයක් මම ගොඩක් වෙලා ගන්න කෙනා ඔයගලන්ට skimming, scanning කියන ටෙක්නික් වලින් ලකුණු අරන් දෙනවා. කලාතුරකින් තමයි ඉතින් එහාට මං ගෙනියන්නේ. ඔය දෙකෙන් ලකුණු අරන් දෙනවා. ඕවා මොනවද කියලා ඕන්නේ ඔයගලන්ට උගන්වන්න එක තමයි. ඕවා ඇවිල්ලා terms පුතේ. ඒ වෙවිලා විෂයානුබද්ධ වචන. ඒ වැඩක් නැහැ. අපිට ක්‍රමයේ තියෙනවා ඉච්චරයිනේ. මං keywords කියලා ඔයගලන්ට තේරෙන්න කියන්නේ keywords ප්‍රධාන පද. වැඩේ ඉවරයි. සරලයි. ඒකත් පෙරදින එක term එකක්. ඒක simple term අර වටියක් advanced terms. reading එක. අන්තිමට writing. ඒකට C2 L3 කියන්නේ content වලට 2යි language එකට 3යි. ඔව් මෙතින් හරි. දැන් ඔන්න second paper එකට. test 9 9 වෙනි ප්‍රශ්නේ. ඒක මොනවද බලන්නේ? grammar පිළිබඳ දැනුම. the knowledge of grammar බලන්න. බලමුකෝ එහෙමද කියලා නේද? yes similar meanings මේක නම් vocab දෙක තමයි. has a similar meaning to the word phrase. මේක සමහර උදේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. නමුත් මේකේ grammar use කරන්න පුළුවන් මෙතන මේ මම නම් ගොඩක් කල මේක කරන්නේ එහෙම ළමයි නේද? මේක නම් similar words අපිට words vocab එකෙන් තමයි මේක යන්න තියෙන්නේ. නමුත් මේක අපිට grammar knowledge එකෙන් ප්‍රශ්නයක් තමයි සාමාන්‍යයෙන් එන්නේ. මම grammar knowledge එකෙන් ඉන්න ප්‍රශ්නයක්. කියන්නේ මම මේ format එක තිබ්බට පුතේ සමහර උදේ පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් ඒකයි. සමහර අවුරුද්දල සමහර වෙලාවට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. බලමු තව paper එකක් අපි අරන් කියනවා. ඒකෙන් ගන්න. එතකොට හරි.
මේකෙන් පුතේ verb එක හරි එකට දාන්න ඕනේ. හරි ෆෝම් එකට grammar knowledge එක use කරලා තමගේ vocab එක නෙමෙයි ඒක grammar tenses හැකියාව. හරි? පැහැදිලි නේද? මේ තියෙන හරි. ඒ වගේ එකක්. ඊළඟ vocab එක ඊළඟ එකෙන්. vocab එක අපි මේකෙන් යමුකෝ ඊටුවට කියනන්නේ vocab එක. ඔව් වචන පිළිබඳ දැනුම vocab එක. වචන වලට පාවිච්චි කරනවා. මම නෝකට වෙනත් ටෙක්නික්ස් ගොඩාක් කරලා ඔයගොල්ලෝම ගන්නලා ඇති. වෙනස් ටෙක්නික්ස් පාවිච්චි කරලා ඇති. හරි? language proficiency භාෂා දැනුම. භාෂාවේ තියෙන proficiency එක. භාෂාවේ තියෙන විදග්ධ බව ඔයගොල්ලන්ගේ කියාව. වචන කවලමේ මේවට කියනවා පුතේ close paragraphs කියලා. හරි? ඒ කියන්නේ gap fill paragraphs කියලා අපි සිංහලෙන් කියන මේ සිංහලෙන් ඉංග්‍රීසි සිංහලෙන් කියලා කිව්වත් මට ඉංග්‍රීසියෙන් කියවෙන මේ වෙලාවේ හරි වෙලයි නේ ලෝකෙනේ gap fill කියලා අපි simple term එකක් කියන එකට අපි කියනවා close paragraphs කියලා close paragraphs කියලා. ඒ කියන්නේ පුතේ ඇත්තටම මේකේ තියෙනවා mix එකේ අයින් කරන්න S මෙතන හරි. මේකෙදි වෙන්නේ පුතේ ඇත්තටම mix එකේ තියෙනවා මොනවද nouns verbs adjectives adverbs prepositions මොනවා හරි කවලමේ තියෙන්න පුළුවන්. හරිද? close කියන්නේ ඇත්තටම කවලමේ තියෙනවා කියන අදහස පුරක් රට. හරි? අපිට ඒවෙන් දාලා fill කරන්න. ඒතර අපිට තියෙන grammar knowledge එක vocab එක විතරක් මදි. ඇයි? nouns verbs adjectives categorize කරගන්න හැකියාව. එහෙම නැත්නම් meanings තේරු ගන්න හැකියාව. මම ක්‍රම දෙකකින් මේකට approach කරනවානේ. එකක් මේවා හඳුනා ගන්න පුළුවන්කම. කියන්නේ මොකද්ද? එන්නේ මොන වගේ තැනකටද? n කියන්නේ මොකද්ද? n එන්නේ මොන වගේ තැනකටද? 2 එන්නේ මොන වගේ තැනකටද? එහෙමත් මම කියලා දෙනවානේ. අනික් ක්‍රමය සම්පූර්ණ පැරග්‍රාෆ් එකේ අර්ථය තේරුම් ගන්න කරන එක. ඔය ක්‍රම දෙකම අපිට ඔකට එන්න පුළුවන්. ඔක ටිකක් අමාරු ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන language proficiency නේ භාෂාමය දැනුම. vocab එක විතර නෙමෙයි. තමන්ට භාෂාව හොඳට දැනෙන්න ඕන. හොඳට තේරෙන්න ඕනේ කියන බව. ඒකට 7 marks. ඒකට half by 14. That means 7. Again 12 grammar knowledge එක. Again 12 grammar knowledge එක. බලමු. එහෙමද කියන්නේ? Yes. මේක ඇවිල්ලා තියෙන මොකද්ද බලන්න. ඔයගොල්ලෝ දන්න එකක්. direct indirect නැත්නම් reported speech කියන direct statement එක report කරන්න. grammar knowledge එක තමයි. ඊළඟ reading check කරනවා. reading දැනුම ඔයගොල්ලන්ගේ. බලමු එහෙමද නේද? ඔව් poem එක කියවලා pillow talk මේකේ තිබුණේ answers ලියන්න. reading යමක් කියවලා වටහා ගැනීම හැකියාව. මම නැති ඔය හදාගා poems ඔයගලන්ට කියවන්න දෙන්නේ නැහැ. ඔයගලන්ට short කම වලින් අකුරු අරන් දෙනවා. ඊට 14 writing හැකියාව. ලිවීමට තියෙන හැකියාව. yes දන්නවනේ අපි දැන් කතා කරන්නේ නැද්ද? ඒ නිසා කියන වැඩි ගුණ ඕනේ නැහැ. writing skills. again 15 වල check කරනවා පුතේ. ඔයගලන්ට තියෙන reading හැකියාව යමක් කියවලා වටහා ගැනීමට තියෙන හැකියාව. ඒකෙදි marks total එක 8ක් හම්බ වෙනවා. ඒක අර බෙදලා තියෙන විදිහ තමයි බලන්න ඕනේ. බලන්න මෙතන underline එකක් කරන්න තියෙනවා අපිට කියවලා තේරුම් අරගෙන ඊළඟට answers ලියන්න තියෙනවා comprehensions ටිකක් gap fill එකක් තියෙනවා vocab එකේ වචන check කරලා දාලා සාය answering තියෙනවා ඊළඟට පුතේ අර refer to හරි අනේ same meaning similar words or opposite words බලන්න තියෙනවා ඊළඟට line එකක් හොයන්න එනවා refer to ඒ වචනේ කාටද ගැලපෙන්නේ මේ කවුරු ගෙන්ද කියලා තියෙනවා මේ කියන්නේ කාටද refer to කාටද මේක ඈඳෙන්නේ කියන එක හොයන්න තියෙනවා ඊළඟට අන්තිම එක එනවා C5 content වලට 5 language 5 organization and format 2 mechanics වලට 3 15 marks එන 16 එක ඒකට එන්න පුළුවන් ඒවා දන්නවා ඔයගොල්ලෝ හරි essay එකක් එන්න පුළුවන් article එකක් තියෙනවා මේකේ speech එකක් තියෙනවා essay එකක් තියෙනවා මේකේ තියෙන story එකක් ඔක තමයි structure එක මම හිතනවා දැන් clear කියලා total එක 60 දෙවෙනි එකේ 60යි පළවෙනි එකේ පුතේ හැම එකටම ලකුණු 5 ගානේ 5 each question 5 marks so 5 by 8 පස්සට කට is 14 40යි මේ තමයි paper 1 වලට paper 1 වලට paper 2 වලට මට එහෙම පුතේ අර දැන් අරක තිබ්බ මතකනේ 5 තියෙනවා තිබ්බා 7 තිබුණා 8 තිබුණා 10 තිබුණා 15 ඔන්නම තමයි ආවේ
total එක එනකොට 60 එනවා. 60 එනවා. ඒ කියන්නේ එතකොට P1 plus P2 100. කොහොමද තමයි හැදෙන්නේ? ඕකෙන් මතක තියාගන්න writing සෙන විදිය. ලියන්න තියෙන ඒවා. test 6 and 8 වලට අපි මෙහෙම දාමු. ක්ලියර්ම දාමු. 5 marks. test 8 වලට 5, 14 වලට 10, 16 වලට 15. ඔහොම තමයි ඉන්නේ writing වලට. ඒතකොට writing total එක බලන්න කීයද total? 35 නේද බලන්න මම උතර බලන්න මතකින් ගන්න මිනිස්සු 35 තියෙනවා writing slot විතරයි මම හිතනවා ක්ලියර් කියලා තව උතනින් ආයෙ අපිට කතා කරන්න දෙයක් නැහැ කියලා දවස් තුල මොනවා හරි ඉෂුව එකක් තියෙනවා මැසේජ් එකක් දාන්න චමත් බය නැවුදි චමත් මම ඔයගලන්ට පේපර් එවන්නම් මේ පේපර් එකත් එවන්නම් ප්‍රශ්න නැහැ මේක නම් ඕලෙල්ම පේපරයක් එවන්නම් ඕන ප්‍රශ්න නැහැ හරි චමත් මම පොඩ්ඩක් මතක් කරන්න පුතේ අනිවාර්යෙන් පස්සේ මම එවන්නම් මම මේ වෙලාවේ දැන් මම ක්ලාස් එක ෆිනිෂ් කරන්න ඕන නිසා මම නවත්තනවා මට ඔයාලා මැසේජ් එකක් ලියව් කරන WhatsApp කරා මම ඔයාලට ඒවල් කියන්නම් පුතේ දෙන්න ළමයි මොන හරි ඉෂුව එකක් තිබුණොත් මට මැසේජ් එකක් දාන්න මම එක්ස්ප්ලেইন කරන්නම් මම හිතනවා මම ක්ලියර් කියලා දුන්නා කියලා මට මොන හරි ක්ලියර් මදි නම් ඕන වෙලාවක මම කියලා දිනවා කියන්න කියලා කියන්නේ හරි then bye see you next day good night everyone read කරන්න පුළුවන් තරම් පාඩම් කරන්න මහන්සි වෙන්න ඒක තමයි ඉතින් ultimately කියන්නේ okay welcome everyone for those who thank me welcome